හොඳයි පින්වතුනි සෑම සිළු දිනාම තුන් වතාවක් নমස්කාරය සත්‍යයනා කරන්න තථාගත බුදුරජාණන් වහන්සේලා වන්දනා කිරීම සඳහා. පංච දුෂ්චරිතයෙන් වැළකීමේ ශික්ෂාපද සමාදන් වන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි සෑම සිළු දෙනාටම තෙරුවන් සරණයි. අද පින්වත් ඔබ හැමදෙනා සමගම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වැදගත් මාතෘකාවක්. මේ කාලේ ලංකාවේ මේ කාලේ අපි දැන් මේ ජීවත් වෙන 2021 ජූලි මාසේ. දැන් අපි ජූලි මාසේ අනිද්දා අගෝස්තු මාසේ එනවා. ඉතින් මේ කාලේ අපි දකින සිද්ධියක් තියෙනවා මේ මෑත කාලේ
මේ ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව සම්බන්ධව විවිධාකාර අර්ථ විවරණ සහ අදහස් උදහස් මතුවෙලා විවිධාකාර කටයුතු කාරණාවන් සිද්ධ වෙමින් තියෙනවා. ඉතින් මට අද හිතුණා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයත් එක්ක තථාගතයන් වහන්සේ කියපු කාරණා ටිකක් මතු කරලා උන්වහන්සේ කියපු අර්ථ ධර්ම ටිකක් විවරණය කරලා දෙන්නට මේ ශාසනීය විවරණය කරගන්න මේ ගමනේදී ආමිසය තුලින් ප්‍රතිපත්තිය තේරුම් ගන්නත් ප්‍රතිපත්තිය තුලින් ආමිසය තේරුම් ගන්නත් දැන් කොච්චර ඒකට උපකාරයක් වෙනවද කියන මොකද ආමිසය කිව්වහම අපිට එක එක එක්කෙනාට එක එක අදහස් තියෙනවා. ඇත්තටම බුදුහාමුදුරන්ගේ ශාසනයේ ආමිස පූජාව කියන්නේ මොකද්ද? ප්‍රතිපත්ති පූජාව කියන්නේ මොකද්ද? මේ පූජාව කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. මොකද ආමිසය කියන වචනයකට පූජාව තියෙනවා, ප්‍රතිපත්ති කියන වචනයකට පූජාව තියෙනවා. මේ පූජාව කියන්නේ මොකද්ද? ඇයි බුදුහාමුදුරුවෝ පූජාව කියන වචනේ පාවිච්චි කළේ? මොකද්ද මේ පූජා සත්කාරය කියන්නේ? කොහොමද මේක වෙන්නේ? මොකද්ද මේ අර්ථය කියන එක මම හිතුවා අද සාකච්ඡා කරන්න. ඉතින් අපි එහෙනම් අද ඒ කාරණාව සාකච්ඡා කරන්න යෙදෙමු. හොඳයි. පින්වතුනි තෙරුවන් සරණයි. අපි සාකච්ඡාව ආරම්භ කරමු. මම හිතුවා අද ඇත්තටම පින්වතුන් සමග සාකච්ඡා කරන්න මේ ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව සම්බන්ධව. ආමිස පූජාව වගේම තමයි ප්‍රතිපත්ති පූජාව. මෙතන ඊටාම වැදගත් මේ පූජා වර්ග දෙක. මේ වචන දෙකේම තියෙන ලස්සන වචනයක් තියෙනවා. මේ දෙකේම අපිට ගන්න ඒ තමයි මෙන්න මේ වචනේ. පූජාව. ඉතින් පූජාව විවරණය වෙන්න ආමිසයයි ප්‍රතිපත්තියයි කියන දෙක අපි අද සාකච්ඡා කරමු. බුද්ධ වචනයත් එක්ක තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අපේ උතුම් ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයත් එක්ක අද මේ කාලේ වෙනකොට තියෙන එක අර්ථයක් තමයි ගල්වැලි ගඩොල් වලට සිමෙන්ති වලට පූජා කළා කියලා වැඩක් නැහැ. බුදුහාමුදුරන්ට දෙනවා නෙමෙයි ඔය ගල්වැලි ගඩොල් වලට දෙන එකක් ඔය. ඕවා තේරුමක් නැති වැඩ. බුදුහාමුදුරුවෝ හිටියත් ඕවා කියයි ඕවා වැඩක් නැහැ. ඕවා තේරුමක් නැහැ. ඕක සතෙට කන්න දුන්නා නම් හොඳයි කියලා. ඉතින් ඒක දරාගෙන ඉන්න කට්ටියට එහෙම දරන් ඉන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත ඉතින්. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි කිසි කෙනෙක්ට ගරහන්න නැතුව මධ්‍යස්තව අපි ධර්මයේ විමර්ශනය කරනවා නම් අපි හැමතිස්සම බුදුරජාණන් වහන්සේත් එක්කම බුදුහාමුදුරුවෝ තමන්ගේ හදවත ළඟ වඩම්මාගෙන බුදුහාමුදුරුවෝ අර මම හැමදාම කියනවා වගේ තාත්තා කෙනෙක් වගේ ගුරුවරයෙක් වගේ ඒ වගේම තමයි හොඳම යාළුවෙක් වගේ අපි කොහොමද ඒකට කියන්නේ ධර්මයේ අපි කියනවා ආත්ම සංඥාර්ථ සරණාගමණය අපි අපේ ජීවිතේම කැප කරනවා විමුක්තිය අවබෝධ කරගන්න සත්‍ය අවබෝධ කරගන්න ආත්ම සංඥාර්ථ සරණාගමණය තත්පරායනතා සරණාගමණය. මොකද තත්පරායනතා සරණාගමණය කියන්නේ දෙමාපිය තනතුරේ තෙරුවන තබනවා. බුදුහාමුදුරන්ගේ දෙමාපිය තනතුරේ තබනවා. අමාමෑණී බුදු පියාණන් වහන්සේ තාත්තා කෙනෙක් තමන්ගේ ළඟ ඉන්නවා වගේ හා සමානව බුදුහාමුදුරුවොත් එක්ක කටයුතු කරනවා කියන එක. ඊළඟට ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණය. මොකද ශිෂ්‍ය භාවෝපක සරණාගමණය කියන්නේ ගුරුවරයෙක් යටතේ ගෝලයෙක් ඉන්නවා වගේ. මගේ එකම ගුරුවරයා අමාමෑණී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්ම විනය කියන තැන. ඊට පස්සේ ප්‍රනිපාත සරණාගමණය. තථාගත බුදුරජාණන් වහන්සේ හදවතට වඩම්මාගෙන කටයුතු කරනවා කියන එක. මේ අර්ථයන්ගෙන් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හදවතට වඩම්මා ගන්නවා කියන්නේ හරියට මට දැනෙන්නේ ඒක හොඳම යාළුවෙක් විදිහට. ඒ කියන්නේ ඇයි මං උන්වහන්සේ වර සාමාන්‍ය ලෝකේ වර මේ යාළු මිත්‍ර මට්ටමට කතා කරනවා නෙමෙයි මේ. අපිට අපේ අම්මට තාත්තට නොකියන සමහර දේවල් අපේ හොඳම යාළුවට අපිට කියන්න පුළුවන්. ඒ වගේ තමයි මගේ ජීවිතය සම්බන්ධ මට ඕනම දෙයක් මට බුදුහාමුදුරුවොත් එක්ක කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ළඟ වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ඈත වෙන්න බෑ මට. බුදුහාමුදුරුවෝ මගේ ළඟ ඉන්න ඕනේ හැමතිස්සෙම. අන්න ඒ අර්ථයෙන් බුදුහාමුදුරුවෝ මගේ ළඟ ඉන්නවා කියන අර්ථයෙන්. හදවතේම වැඩ ඉන්නවා කියන අර්ථයෙන්. ප්‍රනිපාත සරණාගමණය. මෙන්න මේ විදිහට අපි බුදුරජාණන් වහන්සේ සම්බන්ධව ධර්මයේ සම්බන්ධව සංඝයා කියන සම්බන්ධව බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සම්බන්ධව අපි කතා කරනකොට උන්වහන්සේව ලං කරගන්නකොට මොකක් පිණිසද මේ සංසාරයේ තියෙන යථාර්ථය තේරුම් ගන්නට යථා ධර්මතාවය තේරුම් ගන්න ධර්මය විනිවිද යන්න ඒ ගමනේදී අපි බුදුහාමුදුරුවන්ට ආමිස පූජා කරනවා විමුක්ති මාර්ගයේ ගමන් කරන පිරිසත් බුදුහාමුදුරන්ට ආමිස පූජා කරනවා ඒ වගේම තමයි සාමාන්‍ය ලෝකයේ තුල මිනිසුන්ට කරදරයක් බාධාක් ආවම මිනිස්සු ඒත් ඇවිල්ලා බුදුහාමුදුරන්ට තමයි කියන්නේ දැන් බුදුහාමුදුරන් කාලෙත් ඒ දේවල් වෙලා තියෙනවා සමහරව ඇවිල්ලා තියෙනවා ළමයින්ට පණ ගන්න කිසා ගෞතමියනේ දරුවට පණ ගන්න සමහරව ඇවිල්ලා තිනවා බුදුහාමුදුරන්ට මල් පූජා කළා කියනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේට යමක් පූජා කළාම මට දිව්‍ය සම්පත් ලැබෙනවා මම ප්‍රාර්ථනා කරනවා දිව්‍ය සම්පත් මේ ඔබ වහන්සේට මං නිසා පූජා කරනවා කියලා බුදුහාමුදුරෝ කිව්වේ නෑ මේ පූජා කරන්න එපා එහෙම කරන්න එපා මම මේ ඉන්න විමුක්තිය කියන්නේ ඔයාට එහෙම පූජා කරන්න අයිතියක් නෑ කියලා බුදුහාමුදුරෝ කිව්වා ඉතින් කැමති දියක් කරලා යන්න කියලා ඉතින් සතුටින් මේ මිනිස්සයා ඒක පූජා කළා ගියා ඉතින් ඒ වගේ අර යත්ත පසීදති තත්ත දාතබ්බං
එහෙමයි දේශනාවේ තියෙන ඔබ පැහැදෙන්නේ යම් තැනකට ඒ පැහැදීම අනුව තම තමන් කැමති විදිහට පූජා කරන්න කියන එක. ඒ දේවල් ඒක කරගන්න කියන එක. එතකොට දැන් අපි චුට්ටක් බලමු අපි මේ බුදුහාමුදුරුවන්ට අප උපස්ථාන කිරීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුදුහාමුදුරුවෝ සම්බන්ධව උන්වහන්සේට ඒ කියන්නේ අපිට අද දවසේ හරි බුදුහාමුදුරුවෝ ගැන පැහැදීමක් ආපුවාම උන්වහන්සේට ගෞරවපහාර දක්වන්න උන්වහන්සේ අනුමත කරපු දේවල් මොනවද කියලා. එහෙනම් පළවෙනි එක තමයි බුදුහාමුදුරුවන්ට පැහැදීමක් ඇවිල්ලා අපිට වන්දනා කරන්න තියෙන පළවෙනි එක තමයි ස්තූප. දෙවෙනි එක තමයි බෝධීන් වහන්සේලා. තුන්වෙනි එක තමයි පිළිම වහන්සේලා. ඔන්න බලන්න දැන් මෙතන ස්තූප, බෝධීන් වහන්සේලා, පිළිම වහන්සේලා. දැන් මෙතන පින්වතුනි හොඳට බලන්න. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම මිනිස්සු බුදුහාමුදුරුවන් සරණ ගියානේ. උන්වහන්සේගේ පිහිට පතාගෙන ඇවිල්ලා උන්වහන්සේ ධර්ම සාකච්ඡා කරලා විවිධාකාරයෙන් උන්වහන්සේව සරණ ගියා. උන්වහන්සේ කෙරේ පැහැදුනා. උන්වහන්සේට ගරු කරා. දැන් මෙහෙම ගරු කරනකොට උන්වහන්සේට දේවල් පූජා කරන්න ඕනේ කියලා මිනිස්සු විශාල වශයෙන් බුදුහාමුදුරුවෝ හොයාගෙන ආවා. දැන් මෙහෙම එනකොට ගොඩක් වෙලාවට උන්වහන්සේ අර මුල් අවුරුදු 20 ගොඩක් ඉන්නේ අනේපිඩු සිතුමාගේ ජේතවනාරාමයේ ආදී ඒ ආරාම සංකීර්ණ පෙරද මේවා කරගෙන දැන් මිනිස්සු එනවා මේ ජේතවනාරාමයට. ජේතවනාරාමයට එනවා විවිධාකාර දේවල් අරගෙන තෙල් මේ පහන් පූජාද ආහාර පූජාද නොඑක් දේවල් මල්ද විවිධාකාර දේවල් අරගෙන උන්වහන්සේට පුදන්න උන්වහන්සේට ගරු කරන්න උන්වහන්සේට අර ඒ කියන්නේ උන්වහන්සේට ස්තුති කරන්න උන්වහන්සේට ඔබ වහන්සේ අපි වෙනුවෙන් කළා වූ මේ උපකාරයට ඔබ වහන්සේට ස්තුතියි කියන හැඳින්වීම කෘතඥ පූර්වතාවය දක්වන්න කෘතඥත්වයේ දක්වන්න මිනිස්සු ඉතින් එක එක දේවල් අරගෙන ඔහොම එනවා. ඔහොම එනකොට ගොඩක් වෙලාවට බුදුහාමුදුරුවෝ ආරාමේ නැහැ. උන්වහන්සේ ලෝක සාසන ලෝක සත්‍යයට සේවය සලසන ලෝක සත්‍යයට සසලසන්න උන්වහන්සේ ජනපද චාරිකාවේ වැඩලා. එහෙම නැත්නම් ප්‍රත්‍යන්ත ජනපදවලට ගිහිල්ලා. නැත්නම් බ්‍රහ්ම ලෝකයේ දේව ලෝකේ හරි නැත්නම් එහෙම අර කියන්නේ වක්කලත දික්කල සැනින් එහෙම වඩිනවා කියන එක. තුලිත චාරිකාවෙන් අතුලිත චාරිකාවෙන් තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම ප්‍රචාරය තුල වඩිනවා. එතකොට දැන් ජේතවනාරාමයට අර පිරිස ඇවිල්ලා ඉවර වෙලා අර ගෙනාවු පූජා බාඩන ඒවා තැන් වල තියලා යනවා. දැන් මෙහෙම කාලයක් මෙහෙම වෙනකොට ආනන්ද ස්වාමින් වහන්සේ සෝතාපන්න මාර්ගඵලලාභී උතුම් ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට දවසක් කියනවා බුදුහාමුදුරනේ මිනිස්සු විවිධාකාර දේවල් අරගෙන ඇවිල්ලා ඔබ වහන්සේට පූජා කරන්න ඔබ වහන්සේ ආරාමේ නැති නිසා ඒගොල්ලෝ මේවා තැන් වල තියලා යනවා. අපි මොකද කරන්නේ මේකට? මේකට මොකක් හරි කරන්න වෙනවා බුදුහාමුදුරනේ. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ අනුදැන වදාරනවා තමන් වහන්සේ වෙනුවෙන් මේ ජේතවනාරාමයට ඇතුල් වෙන භූමියේ ඒ ඇතුල් වෙන ద్వාර මණ්ඩපයේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කරන්න. රෝපණය කළා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් ශාඛාවක් අරගෙන බෝධීන් වහන්සේ නමක් රෝපණය කරන්න. ඒ බෝධීන් වහන්සේට ඒ කැමැති පිරිස බුදුහාමුදුරන්ට පූජා කරනවා හා සමානවම පූජා කරලා යන්න අවස්ථාව දෙන්න කියලා. ඉතින් ඔය අර්ථයෙන් තමයි උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් බෝධීන් වහන්සේ නමක් ශාඛා බෝධීන් වහන්සේ නමක් වඩම්මලා ආනන්ද බෝධිය රෝපණය කරන්න. ඉතින් බෝධීන් වහන්සේ රෝපණය කළාට පස්සේ ඒ බෝධීන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ ඉල්ලීම මත රෝපණය වෙච්ච නිසා ඒ බෝධීන් වහන්සේව ආනන්ද බෝධීන් වහන්සේ කියලා හඳුන්වන්නට යෙදුණා. එතකොට දැන් ජේතවනාරාමයට එන කට්ටිය දැනගත්තොත් බුදුහාමුදුරුවෝ නැහැ කියලා ඇතුලේ උන්වහන්සේ වැඩ ඉන්නේ නැහැ කියලා අර ගේන සියලුම පූජාවන් ආනන්ද බෝධීන් වහන්සේ වටේට පූජා කළා. ඒගොල්ලෝ පිට වෙලා ගියා. ওই විදිහට තමයි බෝධි වන්දනාව කියන සම්බන්ධව ඒ කියන්නේ බෝධියට වන්දනා කරනවා සහ බෝධියට පුද සත්කාර කරනවා කියන අර්ථය ඇත්තටම අර අපි කියත ඔෆිෂියල් ඇත්තටම බුදුහාමුදුරුවෝ මුලින්ම බෝධියට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්පලක්ෂයක් ආරමිතා සම්පූර්ණ කරලා බුද්ධත්වයට පත් වුණාට පස්සේ බෝධියට මහා පූජාවක් කළා. ඒ තමයි අනිමිසලෝචන පූජාව. මම ඒක කියන්න හේතුව තමයි ඒකත් අපි පොඩ්ඩක් තෝරගන්න ඕනේ. බෝධින් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ සහජාත ප්‍රත්‍යයෙන්. සහජාත ප්‍රත්‍ය කියලා කියන්නේ මේ බුද්ධත්වයට සහාය වෙනවා කියන අර්ථය. බුද්ධත්වයට සහාය දෙනවා කියන අර්ථය. ඒක වෙන්නේ මෙහෙමයි පින්වතුනි. අපි මේක ඕගොල්ලෝ විද්‍යාත්මක පරීක්ෂණ කරලා හොයන කට්ටියක් ඉන්නවා නම් ඒ අයට උනත් ආවොත් මට තව ටිකක් කියලා දෙන්න පුළුවන්. මම නමුත් දැන් මේ වෙලාවේ මේක මතු පිටින් කියන්නම්. මේක තව ටිකක් ගැඹුරට ඕගොල්ලෝ බලන්න සහ මම කියන්නේ අර ඒක ඇත්තටම සද්ධාවන්තව අපි බලන්න ඕනේ තැනක් සහ ඒක ගෞරවයෙන් බැලුවොත් ඇත්තටම හොඳ ගොඩාක් ලස්සන අර්ථයකට යන්න පුළුවන්. බුදු කෙනෙක් පෙරම් පුරාගෙන එනකොට උන්වහන්සේලාට මේ විශ්වයේ පෙරම් පුරාගෙන එනකොට උන්වහන්සේලා ප්‍රාර්ථනා කරනවා තමන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන බෝධීන් වහන්සේ කෙනෙක්.
ඒ බෝධීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේලා ප්‍රාර්ථනා කළාම ඒ බෝධීන් වහන්සේ පහළ වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ පුරන පාරමිතාවට. පාරමිතා කිව්වහම තථාගත බුදු කෙනෙක් බුදු වෙන්න පුරන පාරමිතාව පාරමී, උපපාරමී, පරමත්ත පාරමිතාව කියලා සම්පූර්ණ කරනවා මේක. කාය ප්‍රනිදාන, වචී ප්‍රනිදාන, මනෝ ප්‍රනිදාන. මනෝ ප්‍රනිදාන, වචී ප්‍රනිදාන, කාය ප්‍රනිදාන. මෙන්න මේ පූර්ණ පාරමිතාවේ අනුව ඒ පාරමිතාවට අනුව තමයි බුද්ධත්වයට සහාය වෙන්න, සහායට ජාත වෙලා සහජාත ප්‍රත්‍යයෙන් බෝධීන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. මේක විශේෂයි මේ පහළ වෙන බෝධීන් වහන්සේ. මධ්‍ය මණ්ඩලයේ මුල් කරගෙන පහළ වෙන බෝධීන් වහන්සේ, ඒ උතුම් බෝධීන් වහන්සේ ඊටාම විශේෂයි. දැන් ඒ බෝධීන් වහන්සේගෙම ශාඛාවක් අරගෙන ආනන්ද හාමුදුරුවෝ ඒක උන්වහන්සේ මුල් වෙලා ජේතවනාරාමයේ ඇතුල් වෙන තැන රෝපණය කරනවා. රෝපණය කළ ඉවරලා උන්වහන්සේ ආරාධනා කරනවා බුදුහාමුදුරනේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවදී සමවදින සියලුම සමාපatti මෙතන ඉඳන් සමවදින්න කියලා. එවෙලාව බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ආනන්ද විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවදී සමවදිනවා හා සමාපatti වලට සමවදින්න මේ ලෝකේ වෙන කිසිම තැනක බෑ කියලා. මෙතනත් සමාපත්තින් වලට සමවදින්න පුළුවන් තථාගතයන් වහන්සේට. හැබැයි විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවදී සමවදිනවා හා සමානව මේ ලෝකේ කොහෙවත් ඒ විදිහට සමාපත්ති වලට සමවදින්න බෑ කියනවා. ඒක තන බුදුහාමුදුරුවෝ මෙතන විශේෂත්වයක් කියනවා. ඒ කියන්නේ ප්‍රධාන බෝධීන් වහන්සේ විශේෂයි කියන එක. ඒ බෝධීන් වහන්සේගේ ශාඛාවක් තමයි ආනන්ද බෝධීන් වහන්සේ. එතකොට දැන් මේ බෝධිය කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ පාරමිතාවේ සංකේතය. තථාගත බුදු පියාණන් වහන්සේගේ මහා පාරමිතාවේ සංකේතය තමයි බෝධීන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඒ බෝධීන් වහන්සේගේ ශාඛා තමයි මේ හැමතැනම තියෙන්නේ. එතකොට අපි දන්නවා අෂ්ටඵල දෙතිස්ඵල ওই විදිහට විවිධාකාරයෙන් මේ ඵල එනවා. ඊට පස්සේ ඒ ඵල වලින් දැන් ඔය ලංකාවේ තියෙන සෑම විහාරස්ථානයකම කොහේ හරි මහා බෝධීන් වහන්සේලා සම්බන්ධ වෙලා තියෙනවා. කොහෙන් හරි සම්බන්ධ වෙනවා. සමහර ලාවට තව මෙන්න මෙහෙම පැත්තකුත් තියෙනවා. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ මේක විශ්වාස කරයිද නැද්ද කියන එක. ඒක මට අදාළ නැහැ. මම කාරණාව කියන්නම්. ඔයගොල්ලෝ විශ්වාස කළත් නැත්නම් මට ඒක අදාළ කාරණාවක් නොවන නිසා මම මේ කියව යුත්තේ කියන නිසා කොහේ හරි තැනක නිකන් කොහේ හරි බෝධියක් පැලවුණා කියලා හිතන්නකෝ. එක්කෝ බෝධියක ඇටයක් කාලය වෙලා සතෙක් කාලය වෙලා වසුරු කළා හරි එතන දාලා ඒක පැලවුණා කියලා හිතන්න. කාලයක් යනකොට බෝධිය පැලවෙලා ඒක ලොකු වෙලා ඊට පස්සේ මිනිස්සු මෙතන බුදු පිළිමයක් තියලා හරි එහෙම නැත්නම් එතන බෝධියක් වට කරලා ඉවරනේ වඳින්න පටන් ගන්නවා කියලා හිතන්නකෝ. බුදුහාමුදුරන්ට වඳිනවා කියන අර්ථයෙන් ඒ ගහයට බුද්ධ රූපයක් තියලා හරි කාලයක් යනකොට මොකද වෙන්නේ? මේ වන්දනාව කරනකොට බුදුහාමුදුරන්ට වන්දනා කරන අර්ථයෙන් මෙහෙම මිනිස්සු ඇවිල්ලා වන්දනා කරනකොට මේ බෝධියට අර ආකර්ෂණය එන්න ගන්නවා. ඒක වෙනවා. ඒ බෝධීන් වහන්සේ සම්බන්ධ වෙනවා. මහා බෝධීන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට අද තියෙන සියලුම බෝධීන් වහන්සේලා ප්‍රධාන බෝධීන් වහන්සේත් එක්ක සම්බන්ධයි. මුල් වලින් නෙමෙයි කිරණමය වශයෙන්. සම්බන්ධයක් තියෙනවා, ආකර්ෂණයක් තියෙනවා. ඒක බුද්ධ වන්දනා කරනකොට ඒ ආකර්ෂණය යෙදෙනවා. එතකොට හොඳට මතක තියාගන්න මූල බෝධීන් වහන්සේ කියලා කියන්නේ අර මහා පාරමිතාවේ සංකේතය. ඒ බෝධීන් වහන්සේගෙන් අර්ථවත් වෙන්නේ. එතකොට අපි බෝධියකට වඳිනවා කියන තැන පැහැදිලිවම වැඩ ඉන්නේ. ඕගොල්ලෝ හිතලා වැන්දත් නොහිත වැන්දත් ඒ වඳින්නේ බුදු පියාණන් වහන්සේට. බෝධි වන්දනාව තුළ. එතකොට විශේෂයි බෝධි වන්දනාව. බෝධියට කරන පුද සත්කාරය. ඊළඟට පිළිම වහන්සේලා. ඒකත් එහෙමයි. පිළිම වහන්සේලාත් එහෙමයි. තථාගත බුදු පියාණන් වහන්සේ සංකේතවත් කරමින් පසු කාලීනව නිර්මාණය වෙන විශේෂ කලා නිර්මාණයක් බුදුහාමුදුරුවන්ගේ රූපේම නෙමෙයි. නමුත් බුදු පියාණන් වහන්සේ සංකේතවත් කරමින් අපි ගෞරවයෙන් වන්දනා කරන ස්ථානය. ඊට පස්සේ ස්තූප කර්මාන්තය. මෙන්න මේක ගැන විශේෂ කාරණාවක් කියන්න ඕනේ. මම ඔයත්තන්ට පුංචි කාරණාවක් කියනවා. මේක හොඳට අහගන්න. මේක ඉතාම වැදගත්. මම මේ සූත්‍ර කොටසක් විග්‍රහ කරනවා. ඒක කියලා අපි ස්තූපය ගැන පොඩ්ඩක් කතා කරමු. ඒකත් එක්ක මේ ආමිස පූජාව කාරණාව ප්‍රතිපත්ති පූජාවත් එක්ක සම්බන්ධ වෙන විදිය ගැන අපි අතරම කතා කරමු. මහා පරිනිබ්බාන සූත්‍රය ආනන්ද පුච්චා කතා. ස්වාමීන් වහන්සේ අපි ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපැදුණු ඇසුවේ ආනන්ද යම් ස්ත්‍රියක නොදැක්මෙන් ඇද්ද එයම නොදැක්ම උතුම් ප්‍රතිපත්තියයි. මේක දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ අපි ආනන්ද හාමුදුරුවෝ මේ අපි කොහොමද ස්ත්‍රීන් එක්ක කටයුතු කරන්න කියලා. එතකොට ඒ වෙලාවේදී කියනවා ස්ත්‍රීන් නොදැකුම හොඳයි කියලා. එතකොට කියනවා ස්වාමීන් වහන්සේ ස්ත්‍රීන් අපිත් එක්ක කතා කරනකොට අපි කොහොමද කතා කරන්නේ? එතකොට කියනවා සිහියෙන්ම කටයුතු කරන්න. සිහියෙන්ම කතා කරන්න. අම්මගේ වයසේ වගේ කෙනෙක් නම් අම්මා කෙනෙක් එක්ක කතා කරනවා වගේ කතා කරන්න. නංගිගේ වයසේ වගේ කෙනා නම් නංගි කෙනෙක් එක්ක කතා කරනවා වගේ කතා කරන්න. නංගි තමන්ගේ නංගිත් එක්ක කතා කරනවා වගේ කතා කරන්න. ඒ වගේ දර හැමතිස්සම අර
අම්මා කෙනෙක් එක්ක නංගි කෙනෙක් එක්ක ඥාති ඒ කියන්නේ පුංචි කෙනෙක් එක්ක ඒ වගේ අර ඥාතිවරයෙක් විදිහට බලලා කතා කරන්න ස්ත්‍රීන් පුළුවන් තරම් නොදක ඉන්න ස්ත්‍රීන් එක්ක ඇසුරට යන එක අවශ්‍ය නැහැ කියලා තමයි අතරම ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ආනන්ද පුච්චා කතාවල. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීන් වහන්සේ අපි තථාගතයන් වහන්සේගේ මේ අහන්නේ පින්වතුනි තථාගත බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයට වඩිමින් ඉන්න අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ සමග කරපු සාකච්ඡාවක් ඒකේ අහන ප්‍රශ්න ටික තමයි මේ තියෙන්නේ. ස්වාමින් වහන්සේ අපි තථාගතයන් වහන්සේගේ මුතු ශරීරයට කෙසේ පිළිපැදමුදයි ඇසුවේය. ආනන්ද තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව පිණිස තෙපි වෙහෙස නොවව්. ආනන්දේ තෙපි වහාම උත්තමාර්ථය අරහත්ත්වයේ පිණිස උත්සාහ කරව්. අරහත්ත්වයේ පිණිස එදී වාසය කරව්. වීරියති අරහත් වෙන අප්‍රමාදයේ වාසය කරව්. කාය ජීවිත දෙකේ ආශාව අත්හැර වාසය කරව්. දේශනා කළාය. තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුනා වූ ශාස්ත්‍රීය පඬිතයෝද බ්‍රහ්මණ පඬිතයෝද ගෘහපති පඬිතයෝද ඇත්තාහු ඔව්හු තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරන්නාහුයි වදාළේ. මේ මොකද්ද මේ කියන්නේ? බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවාම තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ මුත්‍ර ශරීරයට අපි මොන වගේ සත්කාරයක්ද කරන්නේ ඔබ වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ? ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියන ආනන්ද ඔබ ඒක ගැන කලබල වෙන්න එපා. ඔබ උත්තම අරහත්ත්වයේ පිණිස වෙහෙසෙන්න. ඔබ ඒ මාර්ගය පූර්ණ කරන ඔබ ඔබගේ වැඩේ කරගන්න. තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුනා වූ නුවණැති කියන්නේ නිකම් මොට්ටේව නෙමේ ශාසනය අවබෝධ කරගත්ත පිරිස. දර්ශනීය භූමිය විවරණය කරගත්ත පිරිස. ඒ ආර්ය උත්තමයෝ. නුවණැති පැහැදුනා වූ ශාස්ත්‍රීය පඬිතයෝ, බ්‍රහ්මණ පඬිතයෝ, ගෘහපති පඬිතයෝ. ශාස්ත්‍රීය කියන්නේ රටවල් පාලනය කරන රජවරු, බ්‍රහ්මණ කියන්නේ බ්‍රහ්මණ වංශයෙන් ආපු පිරිස. ගෘහපති පඬිතයෝ ගිහි පිරිස වෛශ්‍ය ශුද්‍රාදී ඒ වංශ වලින් ආපු පිරිස. මේ සෑම පිරිසක්ම මේ හැම පැත්තකින්ම ආපු පිරිස හිටියනේ සත්‍ය අවබෝධ කරගත්ත. ඒ මහා පඬිත පිරිස විතින් ඔහු තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරන්නාහුයි බදාලේය. ඔබ ඔබගේ වැඩේට මහන්සි වෙන්න ආනන්ද. දැන් හොඳට මතක තියාගන්න ඒක කියන්නේ ආනන්ද හාමුදුරුවන්ට. ඒ අවවාදය ඒ වෙලාවේ දෙන්නේ ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද ඔබ ඔබගේ කටයුත්ත හරියට කරගන්න. මේක කරන්න ඕනේ කට්ටිය ඒ වැඩේ හරියට කරයි කියලා කියනවා. එතකොට අහනවා ස්වාමින් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශරීරයේ කෙසේ කිලිපැදිය යුත්තේද? බුදුහාමුදුරන් අහනවා බුදුහාමුදුරනේ එතකොට ඒ පිරිස මගින් ඇවිල්ලා අහන්නේ ওই කාරණාව. කොහොමද අපි මේක කරන්න කියලා. ඒ අයට මම කියන්න ඕනේ කොහොමද මේක කරන්න කියලා. අනේ බුදුහාමුදුරනේ අපිට කියන්න මේ කතාව කියලා. ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ කියන ආනන්දය චක්‍රවර්ති රජුගේ ශරීරයේ යම්සේ පිළිපදින්නාහුද තථාගතයන් වහන්සේගේ මුත ශරීරයේ එපරිද්දෙන්ම පිළිපැදිය යුත්තේ වයි කීවේය. ස්වාමින් වහන්සේ චක්‍රවර්ති රජුගේ මෘත ශරීරයේ කෙසේ පිළිපදින්නාහුද ඇසුවේය. ආනන්ද චක්‍රවර්ති රජ කෙනෙක්ගේ මෘත ශරීරයකට දක්වන ගෞරව සියල්ලම තථාගතයන් වහන්සේගේ දේහයට දක්වන්න කියලා කියනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරනේ චක්‍රවර්ති රජ කෙනෙක්ගේ ශරීරයට කොහොමද අපි ඒ චක්‍රවර්ති රජ කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මෘත ශරීරයට ගෞරව සත්කාර කරන්නේ කොහොමද? ඒකයි වහම බුදුහාමුදුරුවෝ කියනවා අලුත් වූ කසී වස්ත්‍රයෙන් වෙලන්නාහුය. අලුත් වූ කසී වස්ත්‍රයෙන් වෙලා මනාකොට නගා හදන ලද කපු පුළුණෙන් වෙලන්නාහුය. නගා සාදන ලද කපු පුළුණෙන් වෙලා අලුත් වූ කසී වස්ත්‍රයෙන් වෙලන්නාහුය. ක්‍රමයෙන් 500ක් පමණ පුළුන් වස්ත්‍ර දෙකෙන් කපු පුළුන් වස්ත්‍ර වලින් වෙලා සක්විති රජුගේ මුත්‍ර ශරීරයේ වෙලා රත්තරණින් සැදූ තෙල් දැමූ මොනවද දාන්නේ? සඳුන් තෙල් දැමූ දෙනක තබා අනික් රන් පියනකින් වසා සියලු සුවඳ දරසෑයක් කොට චක්‍රවර්ති රජුගේ ශරීරයේ දවන්නාහුය. සතරමං සන්ධියක චක්‍රවර්ති රජුගේ ස්තූපයක් කරන්නාහුය. ආනන්දය සක්විති රජුගේ ශරීරයේ යම් ආකාරයකින් පිළිපදින්නාහු වෙද්ද එපරිද්දනව තථාගතයන් වහන්සේගේ ශරීරයේද පිළිපැද්ද යුත්තේය. සතරමං සන්ධියක තථාගතයන් වහන්සේගේ චෛත්‍යය කටයුත්තේය. ඒ සර්වඥ චෛත්‍යයේහි යම් සත්ව කෙනෙක් මල් පහන් සුවඳ ආදිය පූජා කරන්නාහු වෙද්ද හොඳින් වඳින්නාහු වෙද්ද සිත් හෝ පහදවන්නාහු වෙද්ද ඒ කුසලය ඔවුන්ට ඊතා බොහෝ දීර්ඝ කාලයක් හිත සැප පිණිස වන්නේ කීවේය. දැන් හොඳට බලන්න බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේට වන්දනා කරන්නට ස්තූප කරවන්න කියලා කියනවා. ඒ ශරීරයට ආදාහන කටයුතු කරන්න කියන්නේ සක්විති රජ කෙනෙක්ට කරනවා හා සමානව මේ ආදාහනය කරන්න කියලා කියනවා. එහෙම කරලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ ස්තූප වඳින්න කියනවා. එසේ බැඳලා වන්දනා කරන්න අවස්ථාව දෙන්න කියනවා. ඇයි බුදුහාමුදුරුවෝ මෙහෙම කියන්නේ? දන්නවා බුදුන්ට නැමී කටයුතු කළොත් අංශු මාත්‍රයක්වත් වරදින්නේ නැහැ කියන එක. ඒ අර්ථය බුදුහාමුදුරුවෝ හරියටම දන්න නිසා බුදුහාමුදුරුවෝ මේ ගරු සත්කාරය ස්තූප වන්දනාව අනුමත කරනවා ඒක කරන්න කියලා කියනවා.
එතකොට අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වෙන්න නම් හදන්නේ බුදුහාමුදුරෝ කියප එක බලන්න එපා හැමතිස්සෙම. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන අර්ථය හොඳට බලන්න. උන්වහන්සේට කරන ආමිෂයක තුල උන්වහන්සේට කරන පූජාවක් තුල ඒක හදවතින් කරන තැන මාන්නෙන් කරන එක නෙමෙයි හදවතින් කරන්න ඕන. ඒ හදවතින් උන්වහන්සේට ගරු කරනවා කියන අර්ථයෙන්. උන්වහන්සේට මේ සියල්ලම මහා පූජාවක් වේවා කියන අර්ථයෙන් ගරු සත්කාරය කරන වැඩපිළිවෙල. එතකොට මේක ඒ කරන ආමිෂ පූජාව. රේරුකාණ ලොකු හඳුරන්ගේ පොත්වල තියෙනවා පූජා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් මේ පූජාව කරන්න කියලා. පූජා බුද්ධිය අනුග්‍රහ බුද්ධිය. අනුග්‍රහ බුද්ධිය කියලා කියන්නේ ඒක පූජා කරන්නේ ඒ පිරිසට පරිහරණය කරගෙන, ඒ කියන්නේ ජීවමානවම පරිහරණය කරගෙන යන්නේ. පූජා බුද්ධිය තුලත් ඒ වගේම එකක් තමයි ජීවමාන සංඥාවෙන් කරන්න ඕනේ. එතන තියෙනවා කෘතඥතාවය කියන එක. දැන් ජීවමාන බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කරා වූ සියලුම උපකාරයන්ට ඔබ වහන්සේ මතු කළා වූ මේ සද්ධර්මයට ඔබ වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය අදටත් වැඩ ඉන්නේ. අදටත් මේ ශාසනයට ඇතුළු වෙන සියලුම සංඝයා වහන්සේලාට සියලුම අපෝපස්ථාන ලැබෙන්නේ මේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන බුදු පියාණන් වහන්සේගේ මහා දාන පාරමිතාවත් එක්ක. එතකොට උන්වහන්සේ පුරපු මහා පාරමිතාවේ හේතුවේ ඵලයක් විදිහට තමයි අද අපිට මේ ශාසනික ලැබීම් සියල්ල තියෙන්නේ. එතකොට ඒ පුද්ගලයන්ගේ ලැබීමක් තියෙනවා. හැබැයි අපි පොදුවේ තෝරගන්නේ බුදු පියාණන් වහන්සේගේ ලැබීම කියන කාරණාව. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පුරපු මහා පාරමිතාවට ඒ මහා උපහාරයට ඒ අපි වෙනුවෙන් කළා වූ කැපකිරීමට කෘතඥ පූර්වක වීම තමයි පූජා බුද්ධියෙන් වේවා අනුග්‍රහ බුද්ධියෙන් වේවා අපි කරන ආමිෂ පූජාව. මේක මට නම් දැනෙන්නේ පින්වතුනි කොච්චර කළත් මදි. සමහරු ඉතින් බයිනවා අද මහා සෑයට අටපිරිකර ලක්ෂයක් පූජා කළොත් හරි කිරිපිඩු 84000ක පූජාවක් කළොත් හරි මිනිස්සු බයිනවා. මම කියන්නේ පින්වතුනි චුට්ටක් කල්පනා කරන්න මිනිස්සු 1000ක් 2000ක් එකතු වෙලා අටපිරිකර ගානේ පූජා කළත් බුදුහාමුදුරන්ට අටපිරිකර 1000ක් විතර පූජා වෙලානේ. දැන් ඔය සිද්ධිය දිහා බලාගෙන පැත්තකින් ඉඳලා මිනිස්සෙක් ඕකට ගැරහැව්වොත් මොන තරම් අපරාධයක්ද කරගන්නේ? කාටද මේ කාගේ ලැබීමටද මේ ගරහන්නේ? ඒක නිසා හොඳට තෝරගන්න ඒවට ගරහන්න යන්න එපා. බුදුහාමුදුරුවන්ට කරන පූජාව අංශු මාත්‍රයක් හරි කවුරු හරි සමහරලාට කෙනෙක් ඉන්න පුළුවන් අනේ බුදුහාමුදුරනේ මගේ මේ අහවල් ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා ගිහිල්ලා වඳින එකක්. ඉතින් එහෙම මිනිස්සු එදා බුදුහාමුදුරුවෝ ඉන්න කොටත් ආවා. ඒතකොට බුදුහාමුදුරුවෝ ජෛවමානවම උන්වා ඒ ප්‍රශ්න වලට උත්තර හොයලා ඒ කියන්නේ ඒ මිනිස්සුන්ට ඇත්තටම සසර ප්‍රශ්නේ හොයාගන්න යන්න ගමනට උපනිශ්‍රයක් වෙන විදිහට කාරණාව කියලා දෙනවා. දැන් කිසాగෞතමී එන්නේ දරුවට පණ ගන්න. හොඳම උදාහරණේ. බුදුහාමුදුරුවෝ ප්‍රඥාවන්ත වෙන්නේ. එයාට අනිත් පැත්තට තරකයක් දෙනවා. එයාට දෙනවා ගිහිල්ලා නොමලගේකින් අබ මිටක් හොයාගෙන ඉන්න කියලා. ඒක ගිහිල්ලා එනකොට එයාට තේරෙනවා මම මේ කොහෙද මේ මොකද්ද මම මේ කරන්නේ කියන එක. මම මේ නිර්ාර්ථක වැඩපිළිවෙලක ඉන්නේ. මට වෙන පිළිසරණ නැහැ බුදුහාමුදුරුවෝ විතරයි කියලා. බුදුහාමුදුරුවෝ කියපු එකම අහන්න පටන් ගන්නවා ඊට පස්සේ. අන්න එහෙමයි. දැන් මගේ ජීවිතේ මට වෙච්ච අත්දැකීමක් තියෙනවා. ඉස්සර පුංචි කාලේ දවසක් ඇත්තටම මම මේ අර්ථය කියන්නේ මේක තේරුම් ගන්න. ඔය ප්‍රශ්නයක් ආපු වෙලාවක මම ගිහලා බෝධීන් වහන්සේ ගාවටලා කල්පනා කරගෙන හිටියා. පන්සලේ බෝධීන් වහන්සේ ගාවටලා. එහෙම කල්පනා කරනකොට මට කියන්න කෙනෙක් ඇත්තෙත් නැහැ, හිටියෙත් නැහැ. මම ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන බුදුහාමුදුරන්ට කිව්වා. බුදුහාමුදුරනේ මට මේ ප්‍රශ්නට උත්තරයක් හොයලා දෙන්න කියලා. ඉතින් ඒක කියලා ආවා එච්චරයි. කියලා ආවා ටික දවසක් යනකොට මේ ප්‍රශ්නේත් විසඳුණා. ඉතින් මම ඒ වෙලාවේ හරි සතුටු වුණා. ඒ වෙලාවේ මට බුදුහාමුදුරන්ට කියන්න හම්බුණානේ. ඒක ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් බුදුහාමුදුරුවන්ට නැතුව වෙන කෙනෙක්ට කිව්වා සමහරට ඔය ප්‍රශ්න විසඳෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ වෙලාවේ මට දැනුණ දේ තමයි අර බෝධීන් වහන්සේ ගාවට ගියාම දැනෙන සිසිලස, ඒ පරිසරයේ තියෙන නිශ්චල භාවය, අනික අද විද්‍යාත්මක බව හොයාගෙන දෙනවා බෝධීන් වහන්සේ කෙනෙක් කියන්නේ ඔක්සිජන් වැඩිම පිට කරන ශාකයක්. ඒ කියන්නේ ඔක්සිජන් වැඩිම පිට කරන ශාකයක්. මට මේ හැමදේම දැනෙන්නේ මේ බෝධීන් වහන්සේලාගේ විශේෂත්වය මේ තථාගතයන් වහන්සේගේ මේ තනි පුද්ගලයෙක් පුරන මහා පාරමිතාවේ අනුහසත් එක්කයි මේ සමස්තය තියෙන්නේ. එතකොට ඒකෙදි උන්වහන්සේලාට ගෞරව කරනවා කියන තැනකට එනකොට, උන්වහන්සේලාට හදවතින්ම ප්‍රසාදයක් කරනවා කියන තැනටකින් එනකොට අපිට කළගුණයක්මයි ඇත්තටම දක්වන්න හිතෙන්නේ. මොකද මේ අද අපිට හුස්ම ටිකක් පිරිසුදු කරලා දෙන්න පවා මේ බෝධීන් වහන්සේ කෙනෙක් මහා උපනිශ්‍රයක් දක්වනවා. එතකොට බුදුහාමුදුරන්ට වඳින එක පැත්තකින් තැබේවා මේ ඔක්සිජන් ටිකක් හරි ඕගොල්ලෝ බෝධීන් වහන්සේ කෙනෙක් නැත්නම් මේ ගහකින් හරි අපිට දෙන එකට ස්තුතිපූර්වක වෙන එක. කෙනෙක් ඒකට හිතින් thank you කියන්න පුළුවන්, තව කෙනෙක් වැඳලා thank you කියන්න පුළුවන්. ඔය මට මතකයි මේ ගෞරව කිරීම පිළිබඳව මම මේ කතා කරන්නේ ගරු කිරීම කියන කාරණාවත් එක්ක. කෘතගුණ දැක්වීම කියන කාරණාවත් එක්ක. මට මතකයි එක්තරා සමාජ මාධ්‍ය නාලිකාවක මම දැක්ක වීඩියෝ එකක් ලංකාවින් එක්තරා ඔය නිරූපණ ශාස්ත්‍රයේ සහ නළු නිලි කියන කාරණාවේ කියන රංගපෑම් ශාස්ත්‍රයේ ඉන්න එක්තරා නෝනා කෙනෙක් තමන්ගේ ගෙදර මුරුංග ගහකට වඳිනවා. මෙහෙම වඳිනවා ඒ නෝනා.
ඉඳලා ඒක ෆොටෝ එකක් ගහලා Facebook දාලා ඉතින් ඕක වෛරල් වෙලා එක කෙනා එක කතා කියලා තිබ්බා. ඊට පස්සේ එයාත් එක්ක පොඩි ඉන්ටර්විව් එකක් වගේ කරලා අහනවා ඇයිවා මේ මුරුංග ගහට වඳින්නේ කියලා. එතකොට ඒ අම්මා කියනවලු ඒ නෝනා කියනවා එයාගේ අම්මා යාට පුංචි කාලේ ඉඳලා කියලා දීලා කාරණාවක් තියෙනවා. පුතේ මේ ගස් කොළන් තමයි අපිට කෑම දෙන්නේ. මේ ගස් කොළන් තමයි අපිට හුස්ම දෙන්නේ. මේ ගස් වලට ගරු කරන්න කියන එක. ඉතින් එයා පුංචි කාලේ ඉඳලම ඒ ගරු කරනක පුරුදු වෙච්ච විදිය තමයි ගහට වඳින එක. දැන් මේක නොදැන ඒ මනුස්සයා මේ ගස් වලට වඳින ගොබ්බයෝ ගොබිලෝ කියලා හරි බැන්නොත් කෙලින්ම ඉතින් අර දන්නවනේ තමන් කරගන්න එකට විපාකේ තියෙනවා. ඒ වගේ දැන් මේ බුදුහාමුදුරුවන්ට පූජාවක් වේවා නැත්නම් වෙන කෙනෙක් මේ ගහකට හරි වඳින එකක් හරි වේවා. ඒවට වචනයක්වත් කියන්න අපිට අයිතියක් නැහැ. ඔබ තථාගත ශ්‍රාවකයෙක් නම් ඔබට එහෙම ගරහන්න කොහොමවත් අයිතියක් නැහැ. ඒ නිසා හොඳට මේවා බලන්න ඕනේ පින්වතුනි. අපි මේ දේවල් බැලුවේ නැත්නම් එහෙම අපිට ඇත්තටම අපි තවත් සසරේ අනාථ වෙන එකමයි වෙන්නේ. ඔන්න ආමිස පූජාව කියන කාරණාව සම්බන්ධව මේ ස්තූප බෝධීන් වහන්සේ පිළිම වහන්සේලා සහ තථාගත බුදු පියාණන් වහන්සේ සංකේතවත් කරමින් අපි ජීවමාන සංඥාවෙන් උන්වහන්සේලා පුදනවා කියන අර්ථය විවරණය කරගෙන මේ ආමිස පූජාවේ තියෙන ගැඹුර ඔබ මතු කරගන්න දක්ෂ වෙන්න. ඒක ඇතුලේ තියෙන ඇත්තටම කෘතගුණ දැක්වීම කියන කාරණාව. මේකදී තව කාරණාවක් මට පොඩ්ඩක් මතක් කරන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා තූපාරහ පුද්ගලයෝ ඒ කියන්නේ තූපයන් තනවල වන්දනා කරන්න සුදුසු පිරිස ආනන්දය චෛත්‍යයට සුදුසු වූ පුද්ගලයෝ මොහු 4 දෙනෙක් වෙත්. ඒ 4 දෙනා නම් කවුරුද? අරහත් සම්මා සම්බුද්ධෝ තථාගත තෙමේ චෛත්‍යයට සුදුසු වන්නේය. පසේ බුදු රජ තෙමේ චෛත්‍යයට සුදුසු වන්නේය. සර්වඥ ශ්‍රාවක තෙමේ චෛත්‍යයට සුදුසු වන්නේය. සක්විති රජ තෙමේ චෛත්‍යයට සුදුසු වන්නේය. ආනන්දේ කවරනම් අර්ථ සිද්ධියක් පිණිස අරහත් සම්මා සම්බුද්ධෝ තථාගත තෙමේ චෛත්‍යයට සුදුසු වන්නේද යතොත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු සර්වඥයන් වහන්සේගේ චෛත්‍යය කියා ආනන්දය බොහෝ ජනයා සිත් පහදවත්. ඔහු ඒ චෛත්‍ය කෙරෙහි සිත් පහදවාගෙන ශරීර විනාශ වී මරණින් මත්තේ සැපයෙන් යුත් ස්වර්ග ලෝකයේ උපදින්නාහ. ආනන්දේ මේ අර්ථ සිද්ධිය පිණිස අරහත් සම්මා සම්බුදු තථාගත මේ චෛත්‍ය සුදුසු වේ කීවේ. මා කෙරෙහි සද්ධා මාත්‍යක් ප්‍රේම මාත්‍යක් තියෙනවා නම් 4 අපාය යන්නේ නැහැ කියලා බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙනවා. මෙතන අර්ථයක් ගන්න ඕනේ. චෛත්‍යයට වඳිනවා කියන තැන ඇත්තටම අර්ථය තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ කරනවා කියන එක. බුදුහාමුදුරුවෝ කියව පවෙන් වැළකෙන්න කුසලයේ දියුණු කරන්න සිත දමනය කරගන්න ප්‍රතිපදාව විවර කරගන්න සසරින් ඈතර වෙන්න. ඒ අර්ථයට විවරණය වෙනකොට අපි ඇත්තටම අපේ ඇතුලේ අපේ තියෙන අසත්පුරුෂකම් ටික ඉවත් කරගෙන සත්පුරුෂ ගුණ මතු කරගෙන ආර්ය ධර්මය අවබෝධ කරගන්න වෙහෙසෙන්න ඕනේ. සත්‍යයට වෙහෙසන කෙනා කොහොමත් සත්‍ය අවබෝධයට වෙහෙසන කෙනා කොහොමත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකත්වයේ තුල බුදුහාමුදුරන්ට වන්දනා කරගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරව ප්‍රසාදයෙන් ඒ ගමන යනකොට එයාට වැඩෙනවා සත්පුරුෂ ගුණ. තව පැත්තකින් කිව්වොත් එයාට පවට ලැජ්ජා බය කියන ගුණය වැඩෙන්න ගන්නවා. ඒකට අපි කියනවා දේව ධර්මයේ කියලා. මේ ධර්මයේ වැඩෙනකොට එහෙම කෙනෙක්ගේ දේව ධර්මයේ බලවත් වෙන කෙනෙක්ට වෙන වාසිය තමයි එහෙම කෙනෙක් මරණ මංචකයට ලං වෙනකොට එයාගේ වැඩිපුර ගතිය තියෙන පාප පැත්තට නෙමෙයි. පින් පැත්තට, යහපත් පැත්තට. පවට ලැජ්ජා බයෙන් කියන අර්ථයෙන් එයා යහපතේ හික්මෙන කෙනෙක්. එහෙම කෙනෙක්ගේ අවසාන මොහොතේ කර්ම නිමිති ගරිත නිමිති බොහෝ වෙලාවට සුගතිගාමි ස්වභාවයට තමයි එන්නේ. ඒකයි කියන්නේ සුගතිගාමි වෙනවා කියලා. කියන්නේ චෛත්‍යයකට වඳිනවා කියන අර්ථය ඇත්තටම චෛත්‍ය වන්දනාව තුළ නිකන් ඔන්න බුදුන් මෙන්න මල් කියලා වැඳලා හරියන්නේ නැහැ. ගෞරවයෙන් වන්දනා කරමින් උන්වහන්සේ කියපු දේ කරන්න ඕනේ. ඒකයි මේක. ඒ කියන්නේ ආමිසය කියන එක අර ඕනෑවට පාට කියලා හරියන්නේ නැහැ. මේක ගෞරවාන්විතව කරන්න ඕනේ ප්‍රතිපදාව ප්‍රගුණ කරනවා කියන අර්ථයෙන්. එතකොට ආමිසයයි ප්‍රතිපත්තියයි දෙක සමව යන්න ඕනේ. එතකොට තමයි අපිට මේකේ ප්‍රතිඵල හම්බ වෙන්නේ. එතකොට දැන් මේ බුදුහාමුදුරන්ට වන්දනා කරනවා කියන අර්ථයේදී මේ ගරු වන්දනාව මේ ආමිස පූජාව කියන එක ඇත්තටම තියෙන්නේ උන්වහන්සේට කෘතගුණ දැක්වීම කියන එක. වහන්සේට ස්තුති පූර්වක වෙන එක උන්වහන්සේට කෘතගුණ දැක්වීම. වහන්සේ අප වෙනුවෙන් කළා වූ කැපකිරීමට අපිට දැන් මේ දැනට මේක අපිට කරන්න පුළුවන් ප්‍රමාණය මේ කියලා. ඒ කියන්නේ ඒ මට්ටමින් තමයි භෞතිකව පූජා කරන එකක් වෙන්න පුළුවන්, මනෝමය පූජා කරන එකක් වෙන්න පුළුවන්. මොනම හෝ ආකාරයෙන් ඒ ගෞරව ප්‍රසාදය කරන්න උන්වහන්සේ වෙනුවෙන් පැහැදීමෙන් සතුටින්. ඒ වගේම තමයි දැන් ඊළඟ කාරණාව. මේකත් කියන්න ඕනේ. පිටුතුනි මේක හොඳට අහන්න. ධම්මපදයේ බුද්ධ වග්ගයන ගාතාවක් තියෙනවා. බහුංචේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චෛත්‍යානි මනුස්සා භය තජ්ජිතා. බයින් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද වනයන්ද ආරාමයන්ද චෛත්‍ය වෘක්ෂයන්ද ඒකාන්තයෙන් සරණ යන්නාහ. නේතං කෝ සරණං කේමං නේතං සරණං මුත්තම් සරණ මුත්තමං නේතං සරණාගම්මා සබ්බ දුක්ඛා පමුච්චති. මේ සියලුම සරණයන්ම ෂේම නොවේ. මේ හැම සරණක්ම ෂේම සරණ නෙමේ. යමෙක් නියම සරණයට ඇවිල්ලා ඒ කියන්නේ බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ මුල් කරගෙන සසරින් එතර වෙනවා නම් ඒක තමයි නියම සරණ කියලා.
යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. යමෙක් බුදුන්ද ධර්මයේද සංඝයාද සරණ කොට ගියේද චතුරාර්ය සත්‍යයෙන් මනාකොට විදර්ශනා ඥානයේ දක්නේ වේද ආන් ඒ තමයි නියම සරණ කියලා කියනවා. ඊළඟට තව තැනක් තියෙනවා. දුර්ලභෝ පුරිසා ජඤ්ඤ නසෝ සබ්බත් ජායති යත්තසෝ ජායති ධීරෝ තං කුලං සුමේ සුකමේදති. උතුම් පුරුෂ වූ සම්්‍යක් සම්බුද්ධ තෙමේ දුර්ලභය. ඒ සම්්‍යක් සම්බුද්ධ තෙමේ හැමතන්හි නූපදනේය. ඒ ප්‍රඥ තෙමේ යම් කුලයක උපදිනේද ඒ කුලයේ සුවයට පැමිණේ. දැන් එතකොට බුදුහාමුදුරුවන්ගේ ආගමනය සහ බුදුහාමුදුරුව වෙනුවෙන් කරන වන්දනාව සහ ඒ උන්වහන්සේව අනුගමනය කරන පිරිසට සුවයක්මයි වෙන්නේ. යහපතක්මයි වෙන්නේ. මොනවද සුවය? මෙලව පරලව නිවන. මෙලව කියලා කියන්නේ මනුස්ස ධර්මය. දැන් අපි මනුස්ස ලෝකෙක ඉන්නේ. ඒකෝන මනුස්ස ගුණය වැඩෙනවා බුදුහාමුදුරුව ඇසුරු කරනකොට. පරලව කියන්නේ පවට ලැජ්ජා බය දේව ධර්මයේ වැඩෙනවා. ඒක වැඩුණොත් ඒ කියන්නේ නිවන් පූර්ණය නොකලත් මරණින් මත්තේ සුගතියකට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. දේව ධර්මයේ පවට ලැජ්ජා බය. නිවන කියන්නේ මනුෂ්‍ය ධර්මයක් දේව ධර්මයක් දෙකම දිනු කරගෙන ඒ ඔස්සේ සත්පුරුෂ ගුණ මුල් කරගෙන ආර්ය ධර්මයේ ගැඹුර ප්‍රතිවේද කරගන්නවා. සසරින් මෙතර වෙලා යනවා. එතකොට ওই විදිහට මේ කාරණාව වෙන්නට ඕනේ. පූජාවට සුදුසු පූජාහාරේ පූජයතෝ බුද්ධේ යදීව ශාවකේ පපංච සමතික්කන්තේ තින්න ශෝක පරිද්දවේ. පූජාවට සුදුසු බලන්න බුදුහාමුදුරුවෝ කියනවා පූජාවට සුදුසු ප්‍රපංචයන් මනාකොට ඉක්ම වූ ශෝක වැළපීම් දුක්ඛයන් නැති බුදුරජාණන් වහන්සේලා නැතහොත් බුදු සව්වෝන් යමක් පුදාද තේ තාදිසේ පූජතෝ නිබ්බුතේ අකුතහ බොය නසක්කා පුඤ්ඤං සංකාතුං ඉමෙත්ත පීකේනචි. නිවීගිය සිත් ඇති කොයිනුත් බිය නැති එබඳු උස්තමයන් වහන්සේලා පුහුදුන්ගේ පින්කම් මෙතකයි ගන්නට කිසිවෙක් විසුණු නොහැකිය. එහෙම උත්තමයෙක් කියන්නේ සසරින් එතර වෙමින් සතරින් එතර වෙන මඟ අවබෝධ කරගන්න උත්තමයෙක් කරන පූජාව බුදුහාමුදුරුවන්ට සාමාන්‍ය පුහුදුන් කෙනෙක් කරන පූජාවට සමාන කරන්න බෑ කියනවා. ඒකයි මේ ගුණය වැඩෙනකොට කල්යාණ පුත්‍රජන ගුණ දිනු කරගෙන ආර්ය ගුණය කෙනෙක්ට අවබෝධ කළ කෙනේ සත්‍ය අවබෝධයෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය මුල් කරගෙන ඒ ගුණය කෙනෙක්ට වැඩිලා ආවොත් ඒ ගුණ අවබෝධ වෙලා ආවොත් එහෙම වැඩෙන කෙනෙක්ගේ තියෙන එහෙම කෙනෙක් කරන පූජාව සාමාන්‍ය පුහුදුන් කරන පූජාවට වැඩිය උසස් කියලා කියනවා. එතකොට දැන් හොඳට තෝරගන්න ඕනේ අපි පොදුවේ අපි සෑම සිළු දෙනාම ඉන්නේ මඩවලක. දැන් මේ මඩවලේම කාල් ගාගෙන මඩවලෙන් එතර වෙන්න මඩවලේම නෙළුමක් වෙන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ යන ගමනේදී අපිට තියෙන කනවැල, අපිට තියෙන අත්වැට, අපිට තියෙන පිළිසරණ තමයි බුදුහාමුදුරුවෝ. උන්වහන්සේගේ ධර්මය, ඒ සංඝයා. එතකොට ඒකේ උන්වහන්සේට පූජාව, ආමිස පූජාව, ප්‍රතිපත්ති පූජාව කියන දෙකම අපි සමබර කරගෙන කරන්න ඕනේ. මේක තව පැත්තකින් මම චුට්ටක් විග්‍රහ කරලා දෙන්නම්. දැන් මේ ශාසනයේ ඉන්නවනේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලාද කට්ටිය. සද්ධානුසාරී ධම්මානුසාරී. අර ඉස්සල ගාතාවක අපි කිව්වා පින්වතුනි අපි විග්‍රහ කළා මේ බයෙන් තැතිගත්ත පිරිසත් වන්දනා කරනවා. බයෙන් තැතිගත්ත පිරිසත් ගිහිලා චෛත්‍ය වඳිනවා, බෝධි වඳිනවා, ආරාම වඳිනවා, ගස්කොළන් වඳිනවා බයට. ඒගොල්ලන්ගේ ජීවිතේ කඩාගෙන වැටීම්, මානසික ප්‍රශ්න ඒව මේවටත් ගිහිලා මිනිස්සු දුක කිනවා. යාතිකා කරන ස්වභාවයෙන් තියෙන ඒවත් එක්කනේ. වැඩේ ඒ ස්වභාවය හොඳට බලන්න. ඒවැය ගොඩක් වෙලාට තියෙන අර යදින ස්වභාවය. මේක කරලා දෙන්න මෙහෙම කියලා. දැන් මේකට අපිට මොකුත් කියන්න බෑ පින්වතුනි. ඇයි දන්නවද? ඒකේ මේ මිනිස්සුන්ගේ ඥාන මට්ටම. අපේ පඬිතුකමට අපි මේවට බනින්න ගියාම වෙන දේ තමයි දැන් මේ ගිහිල්ලා යදින්නේ බුදුහාමුදුරුවන්ට නම්. අනේ බුදුහාමුදුරුවනේ මගේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. බුදුහාමුදුරුවෝ මෙයාව සූක්ෂමව බුදුහාමුදුරන්ගේ දේශනාව තුළින් මෙහෙම පිරිසක් ප්‍රඥාවට ගේනවා. ඒක තමයි බුදුවරුන්ගේ ක්‍රමවේදය. ඔක අර තියෙනවා සාසනික පරිණාමය කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. කෙනෙක් හිතනවා මෙහෙම මට දැන් සල්ලිත් නෑ, මට ඇඳුම් පැළඳුම් මුකුත් දෙයක් නෑ, මට අසරණ වෙලා ඉන්නේ. බුදුහාමුදුරුවෝ ඉන්න තැනකට ගියොත් මට මොන හරි දෙයක් හම්බ වෙයි. බුදුහාමුදුරුවෝ සංකේතවත් කරමින් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා කියන අර්ථයෙන් තියෙන තැනක්. ඒ කියන්නේ පන්සලක් කියලා ගන්නකො. අපි පන්සල සලකන්නේ බුදුහාමුදුරන්ගේ ස්ථානයක් විදිහටනේ. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනකින් මට යමක් හම්බ වෙයි කියලා හිතාගෙන එයා යනවා ඒ ස්ථානෙට මොන හරි දෙයක් ඉල්ලගෙන. අනේ මට මොන හරි දෙනවා නම් දෙන්න, මට බං කෑල්ලක් හරි මට මේක ඉල්ලගෙන යනවා. අනේ මට මෙතනට ගියොත් මොකක් හරි පිළිසරණක් හම්බ වෙයි කියලා. අන්න එහෙම ඉල්ලගෙන යන සාසනික පරිණාමිකයන්ට බුදුහාමුදුරුවෝ කියන උදව් කරන්න කියලා.
ඒ කියන්නේ ඉල්ලගෙන එන පිරිසට. බලෙන් දෙන්න යන නෙමෙයි. ඉල්ලගෙන එන පිරිසට. එහෙම කෙනෙක්. මොකද ශාසනයට හම්බ වෙන දේවල් ශාසනික අර්ථයෙන් ඒක සාංගිකව පූජා වෙලා ඉවරයි. සාංගිකව පූජා කරන්නේ මොකටද? මේ සාංගික අර්ථය තුල සංඝ ගුණ වඩන්න ඕනේ. ඒ කියන්නේ අර අග්ගිකන්දපු සූත්‍රයේ තියෙන සදහැදි දායකයන් ශාසනයට පූජා කරන දේවල් ඔබලා වළඳනවා නම් අසුරසනක් ගහන හරි මෙත්සිත හරි වඩන්න කියන එක. ඒ කියන්නේ ගුණ වඩන්න ඕනේ. නැත්තම් අර ආර්හෙර ණය වෙනවා. මොකද මේ ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේගේ මහා දාන පාරමිතාවේ 94 නිසා. එතකොට මේක හරි පරිස්සමෙන් අපි කරන්න ඕනේ වැඩක්. එතකොට සාංගික දේවල් පරිහරණය කරගෙන සාංගික ගුණ වැඩපිළිවෙල දිනු කර ගන්න ඕනේ. එහෙමයි ඉදිරියට යන්නේ අපි. එතකොට කවුරු හරි සංඝයාගෙන් යමක් ඉල්ලන් එනවා නම් බුදුන්ගෙන් යමක් ඉල්ලන් එනවා නම් අනේ මට උදව්වක් විදියට මේක කරන්න කියලා. එතකොට බුදුහාමුදුරුවෝ අපිට අවසරයක් දීලා තියෙනවා මේ මිනිස්සුන්ට ඉතින් අර ඒ ඉල්ලගෙන ඉන්න කෙනාට ඉතින් තියෙන දේෙන් දෙයක් දෙන්න කියලා. ඒ අර්ථයෙන් බුදුහාමුදුරුවෝ පවා දීලා තියෙනවා. ඒක අර තියෙනවා ධම්මදායද සූත්‍රයේ. එතන අපිට ඔය අර්ථය ටිකක් ඔක ගන්න පුළුවන් හොඳ තැනක් තියෙනවා එතන. බුදුහාමුදුරුවෝගේ අර්ථයක් ඒක. බුදු පියාණන් වහන්සේ දවසක් දානේ වළඳලා ඉවර වුණාට පස්සේ ස්වාමීන් වහන්සේලා දෙනමක් එනවා. ඒ ස්වාමීන් වහන්සේලා දෙනම ආවට පස්සේ අහනවා ඔබ වහන්සේලා දානේ වළඳලාද? කුසක ඉන්නද ඉන්නේ? එතකොට කියනවා නෑ එහෙමයි බුදුහාමුදුරනේ කුසක ඉන්නේ දාන හම්බුන්නේ නෑ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මම දානේ වළඳලා ඉවරයි. මේ දාණය කැමති නම් ඕගොල්ලෝ ගන්න කියලා උන්වහන්සේ දෙනවා. දුන්නාම එතන එක භික්ෂුන් වහන්සේ කෙනෙක් කල්පනා කරනවා මට ඇත්තටම කුසකිනි මම ඒක නිසා බුදු පියාණන් වහන්සේ දුන්න මේ දාන ටික අරගෙන පැත්ත කරලා වළඳනවා. එයා අරගෙන ඒක වැළඳුවා. තව කෙනෙක් එතන අනිත් භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මම තථාගතයන් වහන්සේ කෙරෙහි පැවිදි වුණේ උන්වහන්සේට ලැබෙන ආමිසයට ගිජු වෙලා නෙමෙයි. මං උන්වහන්සේගේ ධර්මයට උන්වහන්සේ පෙන්නපු ධර්ම මාර්ගය දියුණු කරගන්නයි මම මේ පැවිදි ජීවිතයට ආවේ. එතකොට මට ඒ ධර්මයේ ප්‍රගුණ කරගන්න එක වැදගත් වෙන්නේ බුදුහාමුදුරුවන්ට ලැබිච්ච දේ මං අද ඒක උන්වහන්සේ දුන්නත් මං ඒක වළඳන්නේ නැහැ. මම ධර්මයේම බතාගෙන ධර්මයේම ප්‍රගුණ කරගෙන යනවා කියන තැනින් උන්වහන්සේ අදිෂ්ඨාන කළා එදා කුසකින් ඉන්නවා. බුදුහාමුදුරුවෝ මේ ස්වභාවය දැකලා අර දානේ වළඳපු කෙනාට වචනයක්වත් උන්වහන්සේ කිව්වේ නැහැ. උන්වහන්සේ හැබැයි වර්ණනා කරනවා මෙන්න මේ ධර්මයේම දායාද කරගෙන භික්ෂුව ශ්‍රේෂ්ඨයි කියන එක. ඒ කැපකිරීම උන්වහන්සේ අගයනවා. අන්න ඒ වගේ පින්වතුනි අර අපි ශාසනික වශයෙන් අපි ඇත්තටම ශාසනයෙන් ධර්මයයි දායාද කරගන්න ඕනේ. අපි විහෙර විහාරවලට ලැබෙන මේ සංඝයා වහන්සේලාට ලැබෙන සාංගිකව පූජා වෙන දේවල් පෙරේත කමින් බලාපොරොත්තු වෙන ඉතින් ඒක හරි භයානක තත්ත්වයක්. මොකද ඒක ඒ හිමිකම බුදුරජාණන් වහන්සේගේ හිමිකමත් එක්ක ගැළපීලා තියෙන එකක්. එතකොට ඒ උන්වහන්සේගේ ලැබීමේ තියෙන්නේ. එතකොට අපි ඒවෙන් අර කියන පැරණි මුතුන් මිත්‍රකයේ පන්සලකින් ආරාමයකින් අපි බත් හැන්දක් හරි කනවා නම් මහපට ඇඟිල්ලට දාඩිය දානකම් වැඩ කරන්න ඕනි කියලා. ඒ අර මිනිසුන්ට දැනුණා ඒ අර්ථය. ඒ කියන්නේ ඒක කන්න ඇත්තටම බය වුණා. බුදුහාමුදුරුවෝ සමහර තැන්වලදී දීලා තියෙනවා මේ ආහාර ටික අරගෙන වළඳන්න කියලා. ඒ වගේම තමයි සමහර තැන්වල ඔය පෙරදහමේ තියෙනවා මේ කතාව. අර එක්තරා බ්‍රහ්මණේ කැවුම් ටිකක් හදාගෙන එනවා. කැවුම් ටිකක් හදාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මම මේ හදාගෙන ආපු කැවුම් ටික ආඳුරුනේ මම බොහොම සීමිත ප්‍රමාණයක් හදාගෙන ආවා. හැබැයි සංඝයා විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේක මම කැමතියි පූජා කරන්න. නමුත් පූජා කරන්න විදිහක් නැහැ. මේ කැවුම් මදි කියලා. එතකොට කියනවා බමුණ ඔබ ගිහින් ඕක පූජා කරන්න සංඝයාට ඇති වෙනකම් පූජා කරන්න කියලා. දැන් පූජා කරනකොට කැවුම් ඉතුරු අඩු වෙන්නේ නැහැ. තව බෙදන්න උනනවා වගේ වෙනවා. දැන් ඔහොම දිගට පූජා කරලා ඇවිල්ලා කියනවා බුදුහාමුදුරනේ සංඝයාට ඇති වෙන පූජා සංඝයාට මම පූජා කළා ඒත් මේක ඉවර වෙන්නේ නැහැ. එතකොට කියනවා තවත් ගිහිලා ආයි පාරක් පූජා කරන්න. ඒගොල්ලන්ට ඇති වෙනකන් කැවුම් ගන්න කියලා කියන්නේ. ඒ විදිහට පූජා කරනවා. ඒත් ඉවර වෙන්නේ නැහැ නේ බුදුහාමුදුරනේ. ඊට පස්සේ කියනවා අද දවසේ මේ ආරාම සීමාව සහ මේ ඉන්න යාචක පිරිස සහ මේ යමෙක් ඒ කියන්නේ උපාසක උපාසිකා පිරිස කියන්නේ ධර්ම ශ්‍රවණයට පැමිණි ගුණ ධර්ම දියුණු කරගන්න මේ ශාසනය තේරුම් ගන්න මේ වැඩ පිළිවෙලට පැමිණි පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසටත් දෙන්න කියලා කියනවා. ඒ පිරිසටත් දෙනවා. ඊට පස්සේ කියනවා යමක් හොයාගෙන ආපු ඒ ස්ථානට ආපු යාචක පිරිස සහ ඒ කියන්නේ මෙතෙන්ට ගියොත් කැම ටිකක් හරි හම්බ වෙයි කියලා බලාපොරොත්තු වෙන එහෙම පිරිසක් ඉන්නම් ඒගොල්ලන්ටත් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ අර මිනිස්සු අහනවා බුදුහාඳුරනේ එහෙනම් මම දැන් මේක ගිහිල්ලා දැන් මේක ඉවර වෙන්නේ නැහැනේ බුදුහාඳුරනේ මේක මං ගිහිල්ලා රටට නගරවැසියන්ට ඒගොල්ලන්ට ඔක්කොටම බෙදන්නද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා එහෙම කැප නැහැ කියනවා. ඒකට හේතුව මෙතන ඉන්නේ කෙලින්ම මේ ශාසනය ප්‍රමුඛ කරගෙන ශාසනයෙන් යමක් ලැබෙයි කියන අර්ථයෙන් සහ ශාසනය කෙරෙහි පැහැදීමෙන් ආපු පිරිස්. ඒ පිරිසට ඕක කැපයි ඕක සාමාන්‍ය කෙනෙක්ට දිරවන්න බෑ කියලා කියනවා. වැළඳුවොත්. අපහසුයි දිරව ගන්න කියලා කියනවා. ඊට පස්සේ ඒක මම ඒ උපමාව කියනනම් ඇයි දිරව ගන්න බැරි කතාව ඒක වෙන්නේ කොහොමද කියන කතාව ඔබට තේරුම් ගැනීමට ඔබට ප්‍රඥා ගෝචරව විමසන මම උපමාවක් කියන්නම් මේ කතාවෙන් පස්සේ. එහෙනම් මම මේක මොකද කරන්න කියලා අහනවා. එතකොට කියනවා ඕක අරන් ගිහිල්ලා ගලා යන දිය පාරකට දාන්න කියලා.
මේක අරන් ගිහලා අර ගලා යන දිය පාරට දැම්මහම මේක චිටි චිටි ශබ්දයෙන් දිය වෙලා යනවා. ඒ වෙලාවේදී අර පුරුෂයා ඇත්තටම බය වෙනවා මොකද්ද මේ උනේ කියලා. අන්න ඒ කාරණාව කියන්නේ ඒතර තථාගතයන් වහන්සේක පැහැදිලි කරලා දෙනවා මේ ශාසනික වශයෙන් තමයි ඒක මේ තථාගතයන් වහන්සේගේ පුණ්‍යර්ධියත් එක්කයි මේ කාරණාව මතුවලා එන්නේ සහ උන්වහන්සේගේ අදිෂ්ඨානය. ඉතින් ඒක අඩුවක් නැතුව හැමදෙනාටම ලැබුණා. ඒ පිරිසට ඉතින් ශාසනික වශයෙන් දෙයක් ආහාරයට ගන්නවා නම් ඒක ඇතුලේ අර අපිට දැනෙන්න ඕනේ පින්වතුනි අපි කොච්චර පරිස්සමෙන් එක කරගෙන යන්න ඕනේද කියන එක. මොකද ඒක අර පෙරේතකමකට කනවා කියන තැනින් ඊටාම භයානක තත්යකට යන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඒකයි අර ශාසනික වශයෙන් ලැබෙන දෙයක් තුල ලැබෙනවා නම් ඒ ලැබෙන දෙයක් ආහාරයට ගන්නවා නම් අසුරක් ගහන සනක් හරි මෙත්සිත හරි වඩන්න කියලා කියන්නේ. මොකද ඒක ලැබෙන්නේ මේ ආමිෂය ලැබෙන්නෙම ප්‍රතිපත්තිය පූර්ණේ කරලා ඉවර කරගන්න. එතකොට දැන් ශාසනයට කවුරු හරි පැහැදීමෙන් මොනවා හරි පූජා කරන එක චෛත්‍යයට වෙන්න පුළුවන්, බෝධියකට වෙන්න පුළුවන්, පිළිමයකට වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් Tamanට පුළුවන් විදිහට පූජා කරනකොට ඒකට ගරහන්න අපි කාටවත් අයිතියක් නැහැ. ඒ ගරහනවා කියන්නේ බුදුහාඳුරන්ගේ බුද්ධ පූජාවට ගරහලා මහා අකුසලයක් එතන වෙන්නේ. ඒ නිසා අපි හරි පරිස්සමෙන් මේ ගමන යන්න ඕනේ. මට කාටවත් අතරම චෝදනා කරන්නවත් කාටවත් අමුතුවෙන් මේකට පහදවන්නවත් එහෙම දෙයකට නෙමෙයි මම මේ කතාව කියන්නේ. ඔබ නිවන් මාර්ගයේදී මේ වගේ තැන් සියුම්ව අවබෝධ කරගන්න, මේවා හොඳට බලන්න, මේවා සම්බන්ධන ප්‍රශ්න විමසන්න. ඉතින් එහෙම අර විවේචනය සහ අර ගරහනවා කියන තැනින් අයින් වෙලා මේ පූජාවල අර්ථ බලන්න. එහෙම බලාගෙන අපි ඉදිරියට යනකොට මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන අර්ථ දෙක මට මතකයි සංයුත්නිකායේ චක්කු සූත්‍රවල විග්‍රහ කරනවා. ඒ සූත්‍රයක විග්‍රහ කරනවා මේ තථාගතයන් වහන්සේ කියූ සෑම දෙයක්ම හදවතින්ම පිළිගන්නා පිරිස. ඒ කියන්නේ ඒක ආයි අර අමුතුවෙන් මේ සැක කරන්න යන්නේ නැතුව ඒකම හදවතින්ම දරාගෙන ඒක අදහන ඒක විමසන පිරිස. ඒක ඔස්සේම ඒ බුද්ධ වචනේ අනුවම කටයුතු කරන පිරිස සද්ධානුසාරී පිරිස කියලා. ධම්මානුසාරී පිරිස කියන්නේ ඒක අහනවා බලනවා හැබැයි අර පිරිසට වැඩි ඒගොල්ලන්ගේ විමසීම තීව්‍රයි. දැන් මේක ටිකක් තේරෙන උදාහරණයක් කිව්වොත් මේ ශාසනයේ සද්ධානුසාරී භික්ෂූන් අතර අග්‍ර තමයි වක්කලි හාමුදුරුවෝ. වක්කලි තෙරුන් වහන්සේ. ධම්මානුසාරී භික්ෂූන් අතර අග්‍රයි ප්‍රඥාවන්තයන්ට අග්‍රයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ. මෙතනින් මේ අර්ථය අපි පොඩ්ඩක් මතු කරගමු පින්වතුනි. මෙතන ලස්සන අර්ථයක් අපිට ගන්න පුළුවන්. වක්කලි තෙරුන් වහන්සේ අසනීප වෙලා හිටියා. උන්වහන්සේ අසනීප වෙලා ආරාමේ කුටියක වැඩ ඉන්නකොට බුදු පියාණන් වහන්සේ කෙනෙක් බොහොම ගෞරවයක් තිබිච්ච ස්වාමින් වහන්සේ කෙනෙක් බුදු පියාණන් වහන්සේට පණිවිඩයක් යවනවා බුදුරජාණන් වහන්සේ හැකිනම් තමන්ව බලන්න වඩින්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වඩිනවා ඒ ස්ථානට. වැඩියට පස්සේ වක්කලි හාමුදුරුවෝ අර ඇඳෙන් නැගිටගෙන වගේ අර බුදුහාමුදුරන්ට වඳින්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අච්චර අසනීපෙන් ඉන්න කෙනා. ඒතර බුදුහාමුදුරුවෝ අහනවා වක්කලි ඇයි මේ? මොකද මේ කියලා. එතකොට කියනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ දැකීම මට මහත් ප්‍රසාදයක්. ඔබ වහන්සේට ගරු වන්දනාවක් කරන්නයි හදන්නේ. මාගේ වන්දනාව බාර ගන්න කියලා. එතකොට බුදුහාමුදුරෝ කියනවා වක්කලිය කම් නැත. තථාගතයන් වහන්සේට වඳිනවා කියන එක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි වක්කලිය වඩා වැදගත් වෙන්නේ තථාගතයන් වහන්සේ පෙන්නපු ධර්මය මනසේ අවබෝධ කරගන්න එක. හොඳට තෝරගන්න පින්වතුනි බුදුහාමුදුරුවොත් බුදු පියාණන් වහන්සේගෙන් තොර අපිට ධර්මයක් ගැන කතා කරන්න බෑ. එතකොට බුදුහාමුදුරුවෝයි ධර්මය කියන තැනදී බුදුහාමුදුරුවන්ගෙන්මයි ධර්මය හම්බෙන්නේ. ඒ කියන්නේ බුද්ධ ධර්මය කියන්නේ මේකයි. ඒ කියන්නේ සත්‍ය ධර්මයේ උන්වහන්සේ හරහා එන්නේ. එතකොට වක්කලි හාමුදුරුවෝ මෙතන ගරු කරේ බුදුන්ට. දැන හෝ නොදැන පැහැදුනේ බුදුන්ට. ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන ඒ උන්වහන්සේගේ දෙවි මහා පුරුෂ ලක්ෂණ, උන්වහන්සේගේ තිබිච්ච රූප ස්වභාවය, ඒ දේවල් ඔක්කොමත් එක්ක පුදුමාකාර පැහැදීමකින් හිටියේ. ගෞරවයකින් හිටියේ. දැන් මේ ගෞරවය නිසාම බුදුහාමුදුරුවෝ කිව්වහම වක්කලිය මගේ මේ කුණු වෙන කයට වඳීමට වැඩිය මේ කුණු වෙන කයට වන්දනා කරන එකට එහා ගිහිල්ලා ඔබ සත්‍ය අවබෝධ කරගන්නවා කියන දරට මහන්සි වෙන්නේ. ඒක දුන්නේ වක්කලි හාමුදුරුවන්ට. වක්කලි හාමුදුරන්ට ඒ අවවාදි දුන්නේ. එතකොට එතන බලන්න වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මය නොබෝ දවසකින්ම අවබෝධ කරලා රහත් ඵලයටපත් වෙනවා. අරිහත් ඵලය පූර්ණ කරනවා. ඒ මොකක් නිසාද? බුදුහාමුදුරන්ට තිබිච්ච ගෞරවය නිසාම. ඔය කෑල්ල අපි මිස් කරනවද? ඔය කෑල්ල අපි අයින් කරනවා. අපි අර හදාගෙන තියෙනවා වඳින්න තියෙන කම්මැලිකමට ගෞරව කරන්න තියෙන කම්මැලිකමට අපි ටක් ගාලා ගන්නවා බුදුහාඳුරෝ මේ වැඳ ඉන්න නෙමෙයිනේ බුදුහාඳුරෝ ධර්මයේ තෝරගෙන ඉක්මනට ගොඩ වෙලා යන්නනේ ඕම කතා කියනවා. ඉතින් ඔය පෙළදහම හරියට අධ්‍යයනය කරනවා නම් ඔහොම කතා කියන්න බෑ අපිට. මේ රහතන් වහන්සේලාගේ චරිත කතා කියනකොට පේනවා උන්වහන්සේලා බුදුහාඳුරන්ට දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කරනවා, පසඟ පිහිටුවා වන්දනා කරනවා. උන්වහන්සේලා පුදුමාකාර ගෞරවයෙන්, ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ වන්දනා කරන්න ආපුවම උන්වහන්සේලා පුදුම ගෞරවයෙන් වන්දනා කරන්නේ. එතනදී උන්වහන්සේලා කියන්නේ ගියේ නෑ ඔබ වහන්සේත් බුදු අපිත් බුදු අපි දෙන්නගේම අවබෝධය එකයිනේ. එහෙම කියන්නේ ගියේ නෑ පින්තුනි.
මේ තනි පුද්ගලයෙක් අපි වෙනුවෙන් කරපු කැපකිරීමට උන්වහන්සේලා ඒ රහතන් වහන්සේලා ඔබ වහන්සේගේ ශාසනයට පැමිණීමේ මට උනේ මහා වාග්යක්මයි කියන අර්ථයෙන් පුදුමාකාර ගෞරවයකින් වන්දනා කළේ රහතන් වහන්සේලා පවා. ඉතින් උන්වහන්සේලා තිබ්බනේ කියන්නේ අපිත් දැන් මේක ඉවර කරගෙන තියෙන්නේ. ඔයා කියන එක අපි දැන් කරගෙන තියෙන ඉතින් ඔයාට වැන්දයි කියලා අපිට ඇති සතකුත් නැහැ. එහෙම කිව්වේ නැහැ. අර ගරුත්වය දුන්නා. මෙන්න මේ ගරුත්වය ගැනයි මෙතන මේ කාරණාව තියෙන්නේ. ඒ ගරුත්වය ප්‍රකටයි සද්ධානුසාරී භික්ෂුවගේ. ගරුත්වය ප්‍රකටයි. ධම්මානුසාරී භික්ෂුවගේ ඒ ගරුත්වය ඒ මට්ටමට අපි හිතන මට්ටමට ප්‍රකට නොවනට උන්වහන්සේලා ගාවත් ඒක තියෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේ ගැන ඊටාම ගැඹුරු වර්ණාවක් කරනවා. ඒ වර්ණාව කළේ වුණාම බුදු පියාණන් වහන්සේ අහනවා සාරිපුත්ත තථාගත බුදු පියාණන් වහන්සේ ගැන ওই විදිහට වර්ණාවක් කරන ඔබට තියෙන සුදුසුකම් මොකක්ද කියලා. එතකොට බුදුහාඳුරන්ට සාරිපුත්ත හාඳුරන් කියනවා බුදුහාඳුරනේ ඔබ වහන්සේ මට දැනෙන විදිය එහෙනම් කමක් නැහැ සාරිපුත්ත. නැත්තම් තථාගත බුදු පියාණන් වහන්සේ කෙනෙක් ගැන හරියටම කතා කරන්න පුළුවන් තව බුදු කෙනෙක්ට විතරයි කියලා කියනවා. බුදුවරු ලෝකයේ පිරිසත් එක්ක අසමානයි, සමාන කරන්න බෑ. බුදු කෙනෙක්ට සමයි, අසමයි. එතකොට හොඳට තෝරගන්න ධම්මානුසාරී භික්ෂුන් අතර අග්‍ර සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ සද්ධාව ගැන ඔබට මට කතා කරන්න වචන නැහැ. වක්කලි ස්වාමින් වහන්සේගේ දෙන ප්‍රඥාව ගැනත් ඔබට කතා කරන්න බෑ. එතකොට මෙතන හොඳට තෝරගන්න සද්ධානුසාරී පුද්ගලයාගේ සද්ධාව ප්‍රකටයි. ප්‍රඥාව අප්‍රකටයි. සද්ධාව ප්‍රකටයි, ප්‍රඥාව අප්‍රකටයි. ධම්මානුසාරී නැත්නම් ප්‍රඥාව ප්‍රමුඛ පුද්ගලයාගේ ප්‍රඥාව ප්‍රකටයි, සද්ධාව අප්‍රකටයි. එහෙමයි මේක යෙදෙන්නේ. අන්න සද්ධානුසාරී කෙනාගේ ප්‍රඥාව අප්‍රකටයි, සද්ධාව ප්‍රකටයි. ප්‍රඥානුසාරී කෙනාගේ ප්‍රඥාව ප්‍රකටයි, සද්ධාව අප්‍රකටයි. දැන් අපේ හිත හරි පෘථජ්ජනයිනේ පින්වතුනි. අපි හරි ගොබ්බනේ. මගේ භාෂාවෙන් කිව්වොත් ගොබ්බ ගොබිල. තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි මේ සංසාරේ නන්නත්තර වෙච්ච ගොන්නු ටිකක්. හරක් වගේ තමයි මේ සසරට ඉර වෙලා ඉන්නේ. එතකොට අපේ පෘථජ්ජන මානසිකත්වයෙන් අපි මේකේ මේ සද්ධාව ගැන එච්චර කියා කරන්නේ. අපි හිතන් අපි මහා ප්‍රඥාවන්ත චරිත කියලා. ඒක එනකොට වෙන දේ තමයි පින්වතුනි මේකට පහර වදිනවා. එතකොට වෙන දේ ලොකුම හානිය තමයි හොඳට අහගන්න. අපිට එන ලොකුම හානිය තමයි සද්ධාව විතරක් තියෙන ප්‍රඥාව නැති චරිත පහළ වෙනවා. මෙන්න මෙහෙම චරිත, ඒ කියන්නේ එයාට සද්ධාව කියන කෑල්ල එනවා, ප්‍රඥාව කියන එක ගැන එයාගේ එකක් නැහැ. ඒ කියන්නේ ඒක නැහැ. ඒ කියන්නේ ඒක සම්බන්ධව කතාවක් නැහැ. මෙහෙම චරිත ගොඩක් වෙලාවට මෝඩ පැත්තට යන තියෙන ඉඩකඩ වැඩි. ඒක තමයි ඔය ගමකට පන්සල් වල ගියාම එහෙම ආච්චි අම්මලගේ සමහර සිද්ධි දැක්කම සමහරු බයින්නේ. මෝඩ පැත්තට යන තියෙන தත්ත්වය වැඩි. ඒ කියන්නේ අර නූගත් පැත්තට මෝඩ පැත්තට යන දින ප්‍රමාණය වැඩි. ඊළඟට සද්ධාව කියන එක නැතුව ප්‍රඥාව කියන කෑල්ල විතර මේකට මේ කාරණාවට විතරක් ගියාම එතන වෙන චරිතය තමයි කපටි ස්වභාවය. එතකොට මේක අපිට හොඳට තෝරගන්න පුළුවන් කතාවක් තියෙනවා. ඒ තමයි සද්ධාවෙන් තොර ප්‍රඥාවන්තයා කපටියෙක්, ප්‍රඥාවෙන් තොරව සද්ධාවන්තයා මෝඩයෙක්. ඔක මට අපේ ඔය ධර්මයේ විවරණය කරලා දීපු මහා උත්තම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා, කටුකුරුන්දේ ලොකු හාමුදුරුවෝ, කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ හිතක මහිම පොතේ ලස්සන උදාහරණයක් තියෙනවා. ඒකේ උන්වහන්සේ කියනවා ප්‍රඥාව නැමැති බුද්ධිවාදයේ අනමුරුච්චි අපි යමක තද කරනකොට, ඒ කියන්නේ ලෑල්ලක දාලා මෙහෙම තද කරනකොට ඒ බුද්ධිවාදයේ නැමැති ප්‍රඥාව නැමැති බුද්ධිවාදයේ තද කරගෙන යනකොට ඕක හිර වෙනවා. ඒක හිර වුණාම ඒ ඇනේ ගලෝලා මල ටික සුද්ධ කරලා මලකඩ ටික සුද්ධ කරලා සද්ධාවන්ත තෙල් බිඳුවෙන් ටිකක් දාන්න. සද්ධාව නැමැති තෙල් බිඳුව ටිකක් දාන්න. දාලා නැවත තද කරන්න. එතකොට ඇනේ හරියටම තද වෙනවා කියලා. අන්න ඒ වගේ තමයි නිවන් මාර්ගයේදී සද්ධාවයි ප්‍රඥාවයි සමබරව වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ සද්ධාවන්ත ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත සද්ධාවන්තයෙක් වෙන්න ඕනේ. මෙන්න මේ දෙක සම වෙනකොට අපි කියනවා අන්න කරුණා ශාසනය, ප්‍රඥා ශාසනය. මේ දෙක වෙන් කරන්න බෑ. මේක මේකත් එක්ක සම්බන්ධයි, මේක මේකත් එක්ක සම්බන්ධයි. එහෙම තමයි මේක වැඩෙන්නේ. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියලා දෙකට බෙදලා තිබ්බට සද්ධානුසාරී පුද්ගලයා ගාව ධම්මානුසාරී ලක්ෂණ තියෙනවා, ධම්මානුසාරී පුද්ගලයා ගාව සද්ධානුසාරී ලක්ෂණ තියෙනවා. ඒක සද්ධාව ප්‍රඥාව සම කරගෙන අපි යන්න දක්ෂ වෙන්නට ඕනේ. මං දේශනාව අවසාන භාගයට එන නිසා මේ මාර්ගය සහ ධර්මයේ කතා කරන මේ වැඩපිළිවෙල තුල, මේ දේශනා මාලාවන් තුල මට හිතෙනවා මේ වෙලාවේ මේ පුංචි කතාවක් ඕගලන්ට කියන්න. දසුණු දේශනාවකම අහපු කතාවක්, හරි ලස්සනයි කතාව. ගන්න දෙයක් තියෙනවා අපිට. දවසක් එක පන්සලක එක ස්වාමින් වහන්සේ කෙනෙක් යනවා විහාරස්ථානයේ බුදුමැදුර පිරිසුදු කරන්න. බුදුමැදුර පිරිසුදු කරන්න ගියාම එතන
දකින්නවා කූමිරලක් එනවා උන්වහන්සේගේ ශ්‍රී හස්තයට. ඒ බුදු පිළිම වහන්සේගේ ශ්‍රී හස්තයේ මේ දිගේ කූමිරලක් මේ මෙනවා කළු පාටට පේනවා. ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ පොඩ්ඩක් මෙහෙම උස්සලා බැලුවහම පේනවා මොන හරි අත උඩ තියෙනවා. දැන් පේන්නේ නැති නිසා පුටුවක් පැත්තකින් තියලා ඉවර වෙලා මෙහෙම උස්සලා බැලුනහම උන්වහන්සේට පේනවා අත උඩ ඉන්දියාප්ප මුලක් තියලා ඒකට හොදිත් දාලා ගිහිල්ලා. දැන් උන්වහන්සේ කල්පනා කළා කවුද අප්පා මේ මෝඩ වැඩේ කළේ? ඉතින් උන්වහන්සේ ඕක කල්පනා කරලා පල්ලෙහාට බැස්සා පහවදාත් එළ බලද්දි ඒ වගේම තියෙනවා. තුන්වෙනි දවසේ උන්වහන්සේ පාන්දර 4:30 විතර ගිහිල්ලා බුදු පිළිම වහන්සේගේ පිටිපස්සෙන් හැංගිලා හිටියා. කවුද මේක කරන්න කියලා බලන්න. පාන්දර 5 විතර හැරමිටියක් ගගහ වයසක ආච්චි අම්මා කෙනෙක් එනවා ඇතුළට පන්සලට. බුදු මැදුරට එනවා. ඇවිල්ලා මේ අම්මා ඇවිල්ලා අර බෑග් එක ගෙහම පැත්තකින් තියලා ඉතින් බුදුහාමුදුරන්ට පත් කඩයක් මෙහෙම වගේ දාලා බුදුහාමුදුරන් වහන්සේට මෙහෙම වන්දනා කරනවා. පිළිම වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරලා ඉවර වෙලා අර මල්ලෙන් ඉන්දියාප්ප මුලක් අරගෙන අනේ බුදුහාමුදුරනේ ඔබ වහන්සේට අද උදේට දාන ටිකක් හදාගෙන ආවා. මෙන්න මේ දාණය මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්න බුදුහාමුදුරනේ කියලා අර ජීවමාන සංඥාවෙන් වගේ අර ඉන්දියාප්ප මුල අර මේක උඩ මොකක් උඩද? අර මේ අත උඩ තියලා පූජා අත උඩ තියලා යනවා. දැන් ඒක අර මල් ආසනෙත් නෙමෙයි තියන්නේ. කෙලිම අත උඩින් තියන්නේ. වළඳන්ට කියලා. ඉතින් පින්වතුනි ඔබ හිතන්නේ හාමුදුරුව පහවදා මොකක් කරන්නේ නැද්ද? ඔබ හිතන්නේ හාමුදුරුව පහවදා නොදකින් මෝඩ ගෑණි මේ පිළිමේ කෑම කනවාද? එහෙම කිව්වද? නැත්නම් ඊට වඩා වෙනස් දෙයක් කළාද? හොඳට බලන්න. නෑ. ඒ කතාව ඊළඟ කතාව. ඒ ස්වාමීන් වහන්සේ පහවදා අර අම්මා 5 විතර එනවා කියලා දන්න නිසා උන්වහන්සේ හොඳ ලස්සන පාත්‍රයක් ලැහැත්ති කරනවා. ලැහැත්ති කළා ඉවරලා අම්මා එනකොටම අර අම්මට කියනවා අම්මේ අද බුද්ධ පූජාව මෙන්න පාත්‍රය මේකට තැම්පත් කරලා ගෞරවයෙන් පූජා කරන්න අම්මේ කියලා. අන්න අර මෝඩ පැත්තට යන්න තිබිච්ච මෝඩ පැත්තකට යන්න ඕගොල්ලන්ගේ වර්තයෙන් ගත්තොත් මෝඩ පැත්තට වගේ යන්න ගියප එක ප්‍රඥාවන්ත ස්වාමින් වහන්සේ කෙනෙක් හරි ලස්සනටම ඒ සද්ධාව අර්ථවත් කරලා දුන්නා. ඒ වගේ මං ඉල්ලා සිටිනවා මිනිස්සු බෝධියකට වඳිනකොට මිනිස්සු චෛත්‍යයකට වඳිනකොට මිනිස්සු මේ පිළිමයකට වඳිනකොට ඒගොල්ලන්ගේ අරමුණු විවිධ වෙන්න පුළුවන්. සමහර වෙන්න පුළුවන් ඇත්තටම නිවන් දකින්න ඕනේ කියන අර්ථයෙන් ඇවිල්ලා බුදුහාමුදුරනේ ජීවමාන සංඥාවෙන් වඳින කට්ටිය. තව පිරිසක් ඉන්න පුළුවන් ලෙඩ හොඳ කරගන්න ඇවිල්ලා වඳින කට්ටිය. තව පිරිසක් ඉන්න පුළුවන් වෙන මොකක්කෝ අරමුණකින් සමහරට ගෑල්ල මෙයාලු කළ දෙන්නේ කියලා වන්දනා කරන ඉන්නත් පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේ ඇවිල්ලා වඳින්නේ බුදුහාමුදුරන්ට. ඒකට බුදුහාමුදුරන්ට මේගොල්ලෝ මෙහෙම වඳිනකොට ඒගොල්ලන්ට පරිසරය ඒගොල්ලෝ දන්නේම නැතුව ඒගොල්ලන්ට කාලානුරූපීව හැදෙනවා. ඒගොල්ලන් දැන හෝ නොදැන වැන්දේ බුදුහාමුදුරන්ටනේ. මේ ලෝකේ තියෙන law of attraction කියලා එකක්. ඒකේ බුදුහාමුදුරන්ගේ qualityයට කවුරු හරි කෙනෙක් ගෞරව කළොත් උන්වහන්සේගේ quality එකට ඒ මහා උත්තම ගුණයට ගෞරව ප්‍රසාදයේ එල්ල කරලා ඒ ගෞරවය දුන්නොත් අනිවාර්යෙන් අනිත් පැත්තට ලැබෙනවා මහා දායාදයක්. ඒ තමයි බුදුහාමුදුරුවන්ගේ ශාසනානුලෝමික අවබෝධය මතු කරගන්න පරිසරය හැදෙනවා. මට මතකයි බ්‍රහ්මෝස් හාමුදුරුවන්ගේ දේශනාවක එක් වෙලාවක මිනිස්සෙක් ඔය ප්‍රශ්නේ අහනවා මේ පිළිම වලට වැන්දහම අපිට මොනවද ලැබෙන්නේ? පිළිම වලට වැන්දහම අපිට මොකද්ද වෙන්නේ? එතකොට කියනවා මුලින්ම මතක තියාගන්න අපි මේ බුදුහාමුදුරුවන්ට වඳින්නේ. මේ ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා සමානවමයි අපි ගෞරවයෙන් මේ ටික කරන්නේ. ඒ හැඟීමෙන් අපි මේ කරන්නේ. එතකොට ඒක හරියට මේ වගේ අපේ මියගිය ඥාතිවරයෙක් අපිට නිරන්තර මතක් වෙන අපි වෙනුවෙන් කැපවෙච්ච මියගිය ඥාති කෙනෙක් අපි මතක් වෙන්නේ එයා ගැන ස්ටැචුස් හදනවා අපි. සොහොන් වල පින්තූර ගහලා නැත්තම් ගෙවල් වල පින්තූර ගහලා මල් මාලා දාලා තියෙනවා. ඒ මිනිස්සයා පින්තූරෙන් දකිනකොට අපිට මතක් වෙන්නේ අර මියගිය කෙනා අපි වෙනුවෙන් කරපු කැපකිරීම. ඒ කැපකිරීමටයි අපි පින්තූරයක් හරි එල්ලලා ගෞරව කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න අද බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් කිනම් හෝ ස්ථානයක බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කළා හරි පිළිවෙලට පිරිසුදුව යම් තැනක ගෞරව සත්කාර කරනවා නම් ඒකට ගරහන්න යන්න එපා. මොකද ඒ වන්දනා කරන පිරිස ඒ කාරණාව කරන්නේ ඉතාමත් හදවතේ සතුටකින් වෙන්න පුළුවන්. එතකොට අපි දන්නේම නැතුව අහගෙන ණයෙක් රෙද්දස්ස දාගන්න. ඒක නිසා අපි හොඳ පරිස්සමෙන් මේ කාරණා තේරුම් බේරුම් කරගෙන යන්න ඕනේ. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ සද්ධාවන්ත ප්‍රඥාවන්ත සද්ධාවන්තයෙක් වෙන්න අපි මහන්සි වෙන්න ඕනේ. ඒ ගමනේදී අර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය අපිට දැනෙන්න නම් අපි ධර්මයේ අනිවාර්යයෙන්ම හොයන්න ඕනේ. ධර්මයේ ගැඹුර අපිට හරියට නැට්ටෙන් අල්ලගෙන නෙමෙයි. අද ගොඩක් කට්ටිය ධර්මයේ නැට්ටෙන් අල්ලන් ඉන්නේ. ඒක නිසා තමයි බුද්ධ පූජාවට ගහන්නේ. මේක තේරෙන්නේ නැත්තේ. මේ අර්ථ ධර්ම තේරෙන්නේ නැත්තේ. මේක පටලවගෙන ඉන්නේ. ධර්මය හරියට අල්ලගන්න මහන්සි වෙන්න. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒක ඔය ඕගොල්ලෝ ෂෝට් ෆෝම් වලින් හොයන නිවන තරම් ලේසි එකක් නෙමෙයි. ඒක ප්‍රගුණ කරන්න ඕනේ. ඒක අවංකව දියුණු කරන්න ඕනේ තමන්ගේ පැත්තෙන්. එහෙම දියුණු කරගෙන යනකොට පින්වතුනි
අපිට ධර්මයේ කියන ධර්මයේ රසනේ අංශු මාත්‍රයක් හරි දැනෙනවා නම් එතකොට තේරෙන්න ගන්නවා මේක දීපු උත්තරමයා කොච්චර වටිනවද කියන එක. ඒ උත්තරමයා මොනතරම් උත්තුංගයිද කියන එක. මොනතරම් අර කියන්නේ පූජකේ ලබතේ පූජං. ඒ කියන්නේ උන්වහන්සේ පූජාවට සුදුසුයි කියන අර්ථය. උන්වහන්සේට ගෞරව කළ යුතුයි කියන අර්ථය. ඒ අර්ථයෙන් උන්වහන්සේට අපි ආමිස පූජාවෙන් සලකනවා. උන්වහන්සේට අපි ප්‍රතිපත්ති පූජාවෙන් සලකනවා. මේ පූජා දෙකෙන්ම සමබරව යන කෙනා සසරින් නිදහස් වෙනවා. අන්න සද්ධාවන්ත ප්‍රඥාවන්ත සද්ධාවන්තයෙක් බවට පත් වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න සද්ධාවෙන්තර ප්‍රඥාව කියන්නේ කපටිකම, ප්‍රඥාවෙන්තර සද්ධාව කියලා කියන්නේ මෝඩකම. ඔය දෙකටම අහු නොවෙන්න නම් මධ්‍යස්ත වෙලා මේ සද්ධාවයි ප්‍රඥාවයි දෙකම එකට වැඩෙන වැඩපිළිවෙල අපි තේරුම් ගන්න ඕනේ. ඒකෙදි ප්‍රකට වෙන්න පුළුවන් කෙනෙක්ට සද්ධාව ප්‍රඥාව අප්‍රකට වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ප්‍රඥාව ප්‍රකට වෙන්න පුළුවන්, සද්ධාව අප්‍රකට වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්ත සද්ධාවන්තයා කවදාකවත් සද්ධාහට ගරහන්නේ නැහැ. සද්ධාවන්ත ප්‍රඥාවන්තයා කවදාකවත් ප්‍රඥාවට ගරහන්නේ නැහැ. ඒක නිසා මේ දෙකම හොඳට තේරුම් ගන්න, මේ අර්ථ හොඳට බලන්න, ආමිසය ප්‍රතිපත්තිය ගැඹුරු තෝරගන්න, මේ ශාසනය වරද්දලා අල්ලගන්න නැතුව යන්න. ඉතින් ඒ යන ගමනට ඔබ සෑම සුළු දිනකටම වට පරිසරය අනිවාර්යයෙන්ම සැකසේවි. ඒ පරිසරය සදා ගන්න, සකස් කරගන්න. ඒකට බුදු කෙනෙක්ගේ රස්නය, බුදු කෙනෙක්ගේ ශාසනය, බුදු කෙනෙක්ගේ අර්ථය ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් තියෙන කාලෙක ඒක පටලව ගන්න නැතුව, ඒක වරද්ද ගන්න නැතුව අර්ථය ධර්මයේ ශාසනීය අර්ථයන් මනසේ විවරණය කරගෙන අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිභාන ඥාන දර්ශනයන් විවරණය වෙන විදිහටම සංසාරයෙන් එතර වීම පිණිස වට පරිසරය සකසා ගන්නගෙන අර්ථය මතක් කරලා හැම දිනාටම තෙරුවනේ ආශිර්වාදේ නැවතත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපේ මාතෘකාව වුණේ ආමිස පූජාවයි ප්‍රතිපත්ති පූජාවයි. ආමිස පූජාව තුලින් ප්‍රතිපත්තියත්, ප්‍රතිපත්ති පූජාව තුලින් ආමිසයත් කියන කාරණාව ඇත්තටම විවරණය කරගන්න අවශ්‍යයි කියන අර්ථයෙන් තමයි මේ සාකච්ඡාව සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් එහිදී අපේ අදින් පුංචි අඩුපාඩුවක් වුණා නම් 10000 වාරයක් සමාවෙන්න. අද දවසේ ධර්මානුශාසනාවට සහසම්බන්ධ වෙච්ච සෑම සුළු දෙනාටම බොහොමත්ම පිං. අපි ජීවත් වෙලා හිටියොත් තවත් දවසක මෙවැනි ධර්මානුශාසනාවකින් සම්බන්ධ වෙවි. හැම දිනාටම තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා, යහපතක්ම වේවා. අප්‍රමාදී වෙන්න, ධර්මයේ තියෙන ගැඹුර වරද්ද ගන්න නැතුව අල්ල ගන්න මහන්සි වෙන්න. සද්ධාවත් ප්‍රඥාවත් සද්ධාවත් සමබරව යන මේ ශාසනානුලෝමික ප්‍රතිපදාවට වෙහෙසෙන්න. ඒ උදෙසා ඔබට පුළුවන් උපරිමය ඔබගේ පැත්තෙන් කරගෙන ඔබ ඒ ගමන යාවි කියලා අපි විශ්වාස කරනවා. සෑම සුළු දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං